හරි. හරි. ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සූදානම් වන දුවේ පුතේ අපි ක්‍රමයෙන් මේ ළඟාවන්නේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන දිනයන් සඳහා. ඇත්තටම ඉතා ඉක්මනින් ප්‍රායෝගික පරීක්ෂණ පවත්වයි කියලා මම විශ්වාස කරනවා. නමුත් ඒ සිදු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. පුතේ කුමන හෝ ආකාරයකින් ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වුණොත් අනිවාර්යෙන්ම ඒ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අපි මේ සාකච්ඡා කරන ප්‍රායෝගික පරීක්ෂණ එනවා. එතකොට මේ ප්‍රායෝගික පරීක්ෂණ දැන් අපි සාකච්ඡා කරමින් යන්නේ මම හිතන්නේ 7 වෙනි ප්‍රායෝගික පරීක්ෂණය. ඒත් ඔයාලට ටිකෙන් ටික ප්‍රායෝගික පරීක්ෂණ එකතු වීමක් සිදු වෙන්නේ. ඒ නිසා මම අදත් ඔයාලට කියන්නේ ප්‍රැක්ටිකල් ටික වෙනම නම් ලියලා වෙනම එන්ටර් කරගන්න. ඒක තමයි හොඳම කාර්යය වෙන්නේ මේ වෙලාවේ. මොකද ප්‍රැක්ටිකල් වලට අපි සූදානම් වෙන්න අපිට ඊළඟට හම් වෙන කාලේ බැරලා කියන්නේ ඇත්තටම අපිට ප්‍රැක්ටිකල් කරන්න කාලයක් හම් වෙයි. නැති වෙන්න විදිහක් නැහැ. කියන්නේ මොන විදියට හරි ප්‍රැක්ටිකල් කරන්න කාලයක් හම් වෙයි. මොකද තාම පේපර් මගින්ව පටන් ගන්න නැති නිසා. පුතේ ඒ නිසා ඒ ප්‍රැක්ටිකල් ඒ අවස්ථාව එනකොට අපිට ප්‍රැක්ටිකල් කරන්න අවශ්‍ය දැනුම මෙතනින් සම්පූර්ණයෙන්ම හදාගන්න කියලා තමයි මම ඔයාලට කියන්නේ. හරි. අපි අද ප්‍රැක්ටිකල් පටන් ගමු. ගිය සතියේ කියන්නේ ඉරිදා. ඉරිදා දිනේ ප්‍රැක්ටිකල් අවසන් කරපු ප්‍රැක්ටිකල් එකෙන් අපි නැවත පටන් ගමු. මං හිතන්නේ අපි ඉරිදා අවසානට සාකච්ඡා කරේ දෙමන් වහරු පරිපත ගැන. දෙමන් වහරු පරිපත ගැන. two way circuit. මතකනේ ගිය සතියේ අපි සියල්ලම ඇඳලා ඒ ඔක්කොම දේවල් කරා. නමුත් මම සරලව මතක් කිරීමක් කරන්නම්. එක් විදුලි බුබුලක් ස්ථාන දෙකකින් පාලනය කිරීම සඳහා එක් විදුලි බුබුලක් ස්ථාන දෙකකින් පාලනය කිරීම සඳහා භාවිතා කරන වහරු තමයි පුතේ දෙමන් වහරු නැත්තම් තනි ද්‍රව දෙමන් සූච්‍ය කියලා කියන්නේ. තනි ද්‍රව දෙමන් සූච්‍ය කියලා කියන්නේ. ඒ දෙමන් සූච්‍ය දෙකක් භාවිතා කරලා අපිට විදුලි බුබුලක් ස්ථාන දෙකකින් පාලනය කරන්න පුළුවන්. අන්න ඒ විදිහට ස්ථාන දෙකකින් පාලනය කරන්න ගහන සර්කිට් එක තමයි අපි කියන්නේ දෙමන් වහරු පරිපතය. එහෙම නැත්නම් two way circuit කියලා. two way circuit කියලා. සාමාන්‍යයෙන් two way switch එක ගිය සතියේ පෙන්වුවා මම. two way switch එක ඉස්සරහින් බලපුවාම one GAN switch එකක් වගේමයි. one GAN switch එකක් වගේමයි. හරි. one GAN switch එකක් වගේමයි. two way switch එක. හැබැයි මේක පසුපසින් බලනකොට මේ ස්විච් එකේ ඉදිරිපසනේ මේ ස්විච් එකේ පිටුපසින් බලනකොට පුතේ මේ ස්විච් එකේ තියෙනවා සිදුරු තුනක්. දෙමන් වහරු නැත්නම් මේ ස්විච් එක ගත්තාම පුතේ two way ස්විච් එක ගත්තාම ඉස්සරහින් තියෙන සාමාන්‍ය ස්විච් එකක් විදිහමයි. ඔන් ඔෆ් කරන ස්විච් එක. හරි. හැබැයි මෙයාගේ පිටුපසින් ගත්තාම පුතේ ෂොකට් අවුට්ලට් එක වගේම මෙන්න මෙහෙම සිදුරු තුනක් තියෙනවා. ස්විච් එකේ පිටුපස. දරුවනේ මෙයා ඇඳලා කරලා තියාගන්න. ඒ ස්විච් එකේ පිටුපස එතකොට මෙහෙම තියෙන්නේ ස්ක්‍රූ ඇන මෙහෙම තියෙන්නේ. ස්ක්‍රූප්පු ඇන. මේ ස්ක්‍රූප්පු ඇන බුරුල් කරපුවාම
ඒ බුරුල් කරලා ඉවරලා බුරුල් කරන එකට බුරුල් කරනකොට මෙතන සිදුරක් එළියට එනවා. ඇනේ මෙහෙම බුරුල් කරනකොට සිදුරක් එනවා. ඒ සිදුරට මෙහෙම වයර් එකක් ඇතුළු කරන්න පුළුවන්. මේ ඇනේ මුරිච්චිය බුරුල් කරලා. sorry ඇනේ බුරුල් කරලා. ඇනේ බුරුල් කරලා ඇණයක් තියලා ආය ඇනේ තද කරන්න පුළුවන්. ඒ විදිහට සිදුරු තුනක් තියෙනවා. මෙන්න මේ සිදුරු තුනෙන් මෙන්න මේ මැද තියෙන සිදුර තියෙනවනේ. මෙන්න මේ මැද තියෙන සිදුර තමයි කොමන් එක. ඔන්න මතක තියාගන්න පුතේ අද මැද තියෙන සිදුරට තමයි අපි කියන්නේ කොමන් එක නැත්තම් පොදු අග්‍රය කියලා. තව වයර් දෙකක් හයි කරන්න පුළුවන් ඇන දෙකක් තියෙනවා. ඒ ඇන දෙකත් බුරුල් කරලා වයර් හයි කරන්න පුළුවන්. ඒ නිසා ඒ වයර් හයි කරන්න තියෙන මෙන්න මේ අග්‍රවලට අපි කියනවා L1 L2 කියලා. line 1 line 2 කියලා. හරි? එතකොට මේ තමා දෙමං වහරුවේ දැන් පරිපත කියලා මම දෙමං වහරුවේ ඉදිරි පෙනුම. හරි? මේ තියෙන්නේ පසු පෙනුම. පසු පෙනුම. හරිද? දෙමං වහරුවට ලබා දෙන ගෘහ නිර්මාණ ශිල්පී සංකේතය මෙන්න මේක. 2A ස්විච් එකට. හරි? දෙමං වහරුවට වෙනුවට ගන්න තත්තනීමේ සංකේත නැත්නම් පරිපත සංකේතය නෙමෙයි. මේ තියෙන තත්තනීමේ සංකේතය. හරි. එතකොට මේ තමා ස්විච් එක. ස්විච් එක. දැන් පුතේ සර්කිට් එකක් ගත්තොත් එහෙම. සර්කිට් එකක් ගත්තොත් එහෙම. රයිට්? පුතේ සර්කිට් එක කියන්නේ එතකොට දෙමං වහරු ස්විච් දෙකක් භාවිතා කරලා විදුලි බුබුලක් පාලනය කරන්න ඕන. මේ ගෘහ නිර්මාණ ශිල්පී සංකේතය. හරි? මම නිකමට අද මෙහෙම ගෙනියන්නම් වයර්. හරි? හරිද? එතකොට මේකට රැහැන් නැදීමේ සටහන අපි අඳිනවා නම් තව 2way ස්විච් එකක් තියෙනවා. හරි? ওই විදිහට. දැන් අපි හිතුවොත් වයර් ගෙනියන්නේ මේ මාර්ගයෙන් කියලා මම නිකමට මේ අඳින්නේ. ඉතින් පුතේ නිකන් එදා ගිය සතිය ඇඳපු එක අපි සර්කිට් එකටනේ තනිකර වයරින් එකට මම අද පොඩ්ඩක් පරිපතේ අපි තියරි වලදී ඇඳපු පරිපතේ ඇඳලා ඩයග්‍රෑම් එකට යනවා. ලයිව් වයර් එක දෙන්නේ හැම වෙලාවම පුතේ වෙන්න මේ ස්විච් දෙකෙන් එක කොමන් එකකට. L1 L2 කොමන් එක. අපේ ගේ ඇතුළට එන ලයිව් වයර් එක තියෙනවනේ. ඒ ලයිව් වයර් එක දෙන්න මේ එක ස්විච් එකකට. ලයිව් වයර් එක. ස්විච් දෙකෙන් එක ස්විච් එක කොමන් එකට ලයිව් වයර් එක දෙන්න. හරි? ඊට පස්සේ ලයිව් වයර් එකක් අරයි යන්න අනිත් ස්විච් එකට.
right ළමයි දැම්මට කියයි පුතේ zoom කරන්න හරි ළමයි දැම්මට කියයි මත් වෙන්න පොඩ්ඩක් ගන්න මේකේ L2 මේකේ L1ට හරි මේකේ L2 මේකේ L1ට සර් ගැහුවානේ ඒක වැරදි නේද කියලා මගේ ළමයි අහන්න පුළුවන් නැහැ එහෙම කිසිම එහෙම දෙයක් නැහැ පුතේ මෙතන L1 L2 මෙතන L1 L2 කියලා මෙතන L1 අර ස්විච් එකේ L1ටම සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. කොහොම හරි මේ ස්විච් එකේ මේ අග්‍ර දෙක අනෙක් ස්විච් එකේ අග්‍ර දෙකට සම්බන්ධ වෙන්නයි ඕන කොමන් එක කරුණාම. ඒකයි වැදගත් වෙන්නේ. ඒ නිසා මෙතනනුත් ලයිව් වයර් එකක් අරන් මේකට හයි කරනවා. ඊට පස්සේ මේ තියෙනවනේ බල්බ් එක මොකද කරන්නේ බල්බ් එක මොකද කරන්නේ බල්බ් එකක් පත්තු වෙන්න නම් අනිවාර්යෙන් මොකක්ද ඕන නියුට්‍රල් එක මම නිකන් අර මලගයක් වයරින් කරනවා වගේ වයර් ටික අඳලා පෙන්නන්නේ මෙන්න නියුට්‍රල් එක මෙතනින් ගත්තා කියන්නේ ලයිව් එක නියුට්‍රල් එක බල්බ් එකට දුන්නා ලයිව් එක කොහෙන්ද ගේන්නේ අන්න මෙතනින් මේ ස්විච් එකට දුන්නානේ මේ ස්විච් එක කරා වයර් ආවනේ එතකොට මේ ස්විච් එකෙන් කරන්ට් එක මෙතෙන් එනවා දැන් මේ ස්විච් එකේ කොමන් එක තියෙනවනේ ඒ ස්විච් එකේ කොමන් එක ගෙනියනවා පුතේ කොහෙටද අන්න මේ බල්බ් එකට මේක තමයි අපි සාමාන්‍යයෙන් තියරි වලදී අඳින පරිපථය 2way circuit එක හරි දැන් මේ ලයිව් කරන්ට් එක බල්බ් එකට ආවොත් බල්බ් එකට නියුට්‍රල් එක සම්බන්ධ කරලා තියෙන හින්දා නේද බල්බ් එකට නියුට්‍රල් එක සම්බන්ධ කරලා තියෙන හින්දා බල්බ් එකට ලයිව් වයර් එක සම්බන්ධ වුණොත් අනිවාර්යයෙන්ම බල්බ් එක පත්තු වෙනවා දැන් බලන්න තියෙන විදිහ ලයිව් වයර් එක මෙතනින් කොමන් එකට ආවා මෙතනින් L1ට ආවා මෙහෙම එනවා මෙතනින් එන්නේ L2ට හැබැයි L2 වලින් කරන්ට් එක යන්න පුළුවන්ද මෙතෙන්ද බෑ එහෙනම් මේ වෙලාවේ බල්බ් එක මොකද වෙන්නේ පත්තු වෙන්නේ නැහැ අපි මේ ස්විච් දෙකෙන් එක ස්විච් එකක් හරි කන්ට්‍රෝල් කරොත් එක ස්විච් එකක් හරි කන්ට්‍රෝල් කරොත් දැන් මොකද වෙන්නේ? කියන්නේ ස්විච් එක දානවා හෝ වහනවා. මේකේ ස්විච් එක දෙපැත්තටම වැඩ කරනවා පුතේ. මෙහෙම කරොත් මොකද වෙන්නේ? මෙතනින් කරන්ට් එක මෙහෙම එනවා. මෙතෙන් එනවා. ඒක හරහා ඇවිල්ලා මෙහෙම කරන්ට් එක මෙතෙන් එනවා. දැන් මොකද වෙන්නේ? පත්තු වෙනවා. එහෙනම් මේක තමයි 2way circuit එක. ඒත් මේක තමයි වයරින් එකට අපි ගහන්න ඕන. ඒ ගහන්න ඕන එක අපි ගිය සති වලට ඇඳලා පෙන්නුවා. right නමුත් මම අද තව එකපාරක් කියලා දීලම වැඩේ කරන්නම්. මේක අපිට දෙන්නේ බෝඩ් එක මෙහෙම බෝඩ් එකක්. අපිට දෙන්නේ බෝඩ් එක ඔන්න මම කන්ඩියුට් අඳිනවා අද 4way ජන්සන් බොක්ස් එකක් දාලා මේ කන්ඩියුට් බට කියලා හිතන්න. ඔන්න කන්ඩියුට් බට දාලා හයි කරලා තියෙන ඉලෙක්ට්‍රික් බෝඩ් එක වයරින් කරන තියෙන බෝඩ් එක මේ තියෙන්නේ කන්ඩියුට් බට මෙන්න මෙතෙන්ට හයි කරලා තියෙනවා සන් බොක්ස් එකක් මෙතෙන්ටත් හයි කරලා තියෙනවා පුතේ සන් බොක්ස් එකක් හරි සන් බොක්ස් එකක් right එතකොට පෙන්නන්නම් විභාගයට හම්බෙන්නේ එතකොට මෙන්න මේ විදිහේ බෝඩ් එකක් right මේ තියෙන හරි මේ තියෙන බෝඩ් එක මම ඔය
ඔයාලට ප්‍රැක්ටිකල් පටන් ගත්තාම මේ බෝඩ්ස් 100කින් ඔයාලට වැඩ කරන්න පුළුවන්. අපි අලුතෙන්ම හදුව මේ බෝඩ්ස් ටික. හරි? පුතේ මේ තියෙන එතකොට ඔයාලට විභාගයට හම්බෙන බෝඩ් එක. මේ තියෙන්නේ සන්බොක්ස් දෙකක්. මේ සන්බොක්ස් දෙකට එතකොට අපිට හයි කරන්න පුළුවන් මොනවද පුතේ? මේ සන්බොක්ස් දෙකට අපිට හයි කරන්න පුළුවන් 2way ස්විච් දෙක. 2way ස්විච් දෙක. මෙතෙන්ට හයි කරන්න පුළුවන් මොකද්ද? බල්බ් එක. ඒතර කරන්ට් එක ගන්නෙ කොතනින්ද? අන්න කරන්ට් එක ගන්නේ යටින්. නේ? කරන්ට් එක මෙතනින් ගන්නෙ. මෙතනින් කරන්ට් එක මෙහෙම දෙනවා. කරන්ට් එක දීලා බල්බ් එක මෙතෙන් හයි කරනවා. 2way ස්විච් එක මෙතන හයි කරනවා. 2way ස්විච් කරන්ට් එක දීලා බල්බ් එක මෙතෙන් හයි කරනවා. 2way ස්විච් එකක් මෙතන හයි කරනවා. 2way ස්විච් එක මෙතන හයි කරනවා. එතකොට මේ ස්විච් එක දැම්මත් මේ බල්බ් එක පත්තු වෙන්න ඕන. මේ ස්විච් එක ඔෆ් කියන්නේ මේ ස්විච් එකෙන් වුණා මේ ස්විච් එක වුණා දෙකෙන්ම දාන්නයි වහන්නයි පුළුවන් වෙනවා. අපි කරලා බලමු වැඩි. නේ ඒක තමයි මම දැන් මේ අඳින්න යන්නේ අතන වයරින් ඩයග්‍රෑම් එකක් විදිහට. හරි? වෙන්න එතකොට එහෙනම් මෙතෙන් මොකක්ද වෙන්නේ පුතේ? ස්විච් එකනේ. ඔන්න මෙතන ස්විච් එක එනවා. ස්විච් එකේ අග්‍ර කීයක් තියෙනවද? ස්විච් එකේ අග්‍ර 3ක් තියෙනවා. මම ඒ අග්‍ර 3 අඳින්නම් මෙහෙම. ඔන්න ස්විච් එකේ අග්‍ර 3. මේ තමා කොමන් එක. හරිද? මේ ලයිව් වයර් එකක් මේකත් ලයිව් කනෙක්ට්. මෙතෙන් අනිත් ස්විච් එක හයි කරනවා. මෙන්න ඒ ස්විච් එකේ අග්‍ර දෙක මෙන්න කොමන්. මේක අනිවාර්යයෙන්ම විභාගෙ මෙතන ඉන්න ගොඩක් ළමයිට එනවා. අනිවාර්යෙන්ම එනවා. හරි? දැන් මෙන්න DB එක මෙතන DB distribution box එක මෙතන තියෙනවා කියමුකෝ අපි. එහෙනම් DB එකෙන් මොකක්ද දෙන්නේ පුතේ? අන්න distribution box එකෙන් මං ගිය සති දැන් මේ අඟහරුවාදා sorry ඉරිදා කියලා දුන්නා ඔයාලා DB එක ගැන. මෙන්න DB එකෙන් එන live wire එක. මෙන්න distribution box එකෙන් එන neutral wire එක. පාට පෑම් පාවිච්චි කරන්න. හරි? මෙන්න. හරිද පුතේ? මෙන්න live wire එකයි neutral wire එකයි. right. දැන් මොකද වෙන්නේ? අපි හිතමු පුතේ මේක S1 ස්විච් එක කියලා. මේක හිතමු S2 කියලා ස්විච් එක. මෙතන තමා තියෙන්නේ බල්බ් එක. මම බල්බ් එක පරිපත සංකේත විදිහට දාන්න බල්බ් එක ඇඳුවොත්. මෙන්න බල්බ් එක. බල්බ් එක පත්තු වෙන්නම් බල්බ් එකට වයර් කීයක් කනෙක්ට් වෙන්න ඕනද? ලයිව් වයර් එකයි නියුට්‍රල් වයර් එකයි දෙකම කනෙක්ට් වෙන්න ඕන පුතේ. බල්බ් එක පත්තු වෙනවා. හැබැයි කවදාවත්ම නියුට්‍රල් වයර් එකක් ස්විච් වලට යනවද? කවදාවත්ම නියුට්‍රල් වයර් එකක් ස්විච් වලට යන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ නියුට්‍රල් වයර් එක කොහෙටද ගෙනියන්නේ කෙලින්ම? කිසිදු කතාවක් නැහැ පුතේ. නියුට්‍රල් වයර් එක අපි කෙලින්ම ගෙනියනවා මෙන්න මේකට. මෙතන නියුට්‍රල් වයර් එක අපි බල්බ් එකට ඍජුවම සම්බන්ධ කරනවා. එහෙනම් ඔයාලා ප්‍රැක්ටිකල් කරනකොට කෙලින්ම නියුට්‍රල් වයර් එකක් මෙතන ඉඳන් මෙතෙන්නම දාගන්න. නිල් පාටින් මම ගත්තේ. රතු පාටින් ගන්නේ ලයිව් වයර් එක. right. රතු පාටින් ලයිව් වයර් එක මෙතන තියෙන ජන්සන් බොක්ස් එකට ගේන්න. නේ. මෙතන තියෙන ජන්සන් බොක්ස් එකට ගේන්න. ඔය විදිහට. ඔව්. ජන්සන් බොක්ස් එකට ගේන්න. ඊට පස්සේ ඔයා මේ ස්විච් දෙකෙන් කැමති ස්විච් එකක්. ඔන්න ඕවා පටල ගන්න එපා පුතේ. මේ ස්විච් දෙකෙන් කැමති ස්විච් එක කොමන් එකට
S1 වෙන්නත් පුළුවන් S2 වෙන්නත් පුළුවන් ස්විච් දෙකෙන් කැමති එක ස්විච් එක කොමන් එකට ලයිව් වයර් එක ගිහලා ගහන්න. right ඔයාලට පුළුවන් වෙළඳපොලේ තියෙන two way ස්විච් තියෙනවා. නැත්නම් ඔයාලා ගෙවල් වල තියෙන්න පුළුවන්. නැත්නම් වයරින් කරන පුද්ගලයන් පොඩ ඉල්ල ගන්න පුළුවන් ප්‍රැක්ටිකල් කරලා බලන්න කියලා. ගෙවල් ආසන්නේ නේ නැත්නම් කණ්ඩායම යාළුවෝ 10ක් 15ක් හරි ගෙවල් දැන් මේ දවස් එහෙම එකතු වෙනවනේ ඉතින්. එහෙම හරි කවන්නේ කරලා බලන්න පොඩ්ඩක්. මේ ප්‍රැක්ටිකල් එක. මේ ස්විච් දෙකෙන් එක ස්විච් එක කොමන් එකට. දැන් මම හිතන්නම් S1 හිතන්න. කැමති එක ස්විච් එක කොමන් එකට දෙන්න ලයිව් වයර් එක. තියෙන්නේ. ඔන්න. කැමති දැන් මම තෝරගත් මම කැමති S1ට. right ඔයා කැමති S2ට වෙන්න පුළුවන්. ඔයා S1ට කැමති නම් S1 ස්විච් එකේ කොමන් එකට දෙන ලයිව් වයර් එක. ඊට පස්සේ මෙතන තියෙනවනේ මෙන්න මේ අග්‍රවලින් වයර් දෙකක් ගෙනියන්න පුතේ කොහෙටද? අන්න මේ අග්‍ර දෙකෙන් ඔන්න පටල ගන්නම් එපා දරුවෝ. මේ අග්‍ර දෙකෙන් වයර් දෙකක් ගෙනියන්න අනෙක් ස්විච් එකේ පොදු නොවන අග්‍ර දෙකට. එතකොට මේ බටේ තුලින් ලයිව් වයර් කීයක් යනවද? ලයිව් වයර් 3ක් යනවා. ලයිව් වයර් 3ක්. මේ මෙතනිනුයි මෙතනිනුයි ලයිව් වයර් දෙකක් යනවා. ඒ වයර් දෙකම කොහෙටද යන්නේ? අනෙක් ස්විච් එකේ මෙන්න අනෙක් ස්විච් එකේ ලයිව් 1 ලයිව් 2 කියන අග්‍ර දෙකට යනවා. කොමන් එකට නෙමෙයි අනෙක් ස්විච් එකේ ලයිව් 1 සහ ලයිව් ඒ කියන්නේ ලයිව් ස්විච් අග්‍ර දෙකට යනවා. බලන්න වැඩි. මේ බටේ හරහා අපේ ඩිස්ට්‍රිබියුෂන් බොක්ස් එකේ MCB එක තියෙනවනේ. ඒ MCB එකෙන් එන ලයිව් වයර් එක ඇවිල්ලා එක ස්විච් එක කොමන් එකට දෙනවා. අනිත් ස්විච් එකේ ලයිව් සහ මේ ලයිව් අග්‍ර දෙකක් තියෙනවනේ. ඒ ලයිව් අග්‍ර දෙකෙන් ලයිව් වයර් දෙකක් අරන් අනෙක් S2 ස්විච් එකේ ලයිව් වයර් අග්‍ර දෙකට දෙනවා. දැන් එතකොට ඒකෙත් තියෙනවා මොකද්ද? ඒකෙත් තියෙනවා කොමන් අග්‍රයක්. ඒ ස්විච් එකටත් කොමන් අග්‍රයක් තියෙනවනේ. අන්න ඒ කොමන් අග්‍රයෙන් ලයිව් වයර් එකක් ගන්න. පටල ගන්න එපා පුතේ. මේ කොමන් එකෙන් ලයිව් වයර් එකක් අරන් ඒ ලයිව් වයර් එක ගෙනියන්න මොකේද? අන්න බල්බ් එකට ගෙනියන්න. දැන් බලන්න වැඩි. මෙතනින් ලයිව් වයර් 3ක් ගියා. මෙතනින් ලයිව් වයර් 3ක් ගියා. මෙතනින් ආවේ ලයිව් වයර් එකයි නියුට්‍රල් වයර් එකයි. මෙතනින් යන්නේ ලයිව් වයර් එකයි නියුට්‍රල් වයර් එකයි. දැන් මේ ස්විච් එක ඔන් ඕෆ් කරා. මේ ස්විච් එක කොහෙට දැම්මත් මේ බල්බ එක්ක පත්තු වෙන්න ඕන එක්ක නිවෙන්න ඕන. අන්න තියෙනවා පුතේ අපි අද ප්‍රැක්ටිකල් එකේ ගහන්නේ මෙන්න මේක. ඔයාට විභාගයට ආවත් එන්නේ මේකම තමයි කරන්නේ. එහෙනම් මේක තියරියක් විදිහට හොඳට දැනගනි ඩිසයින් එකක් වෙන්නේ කොහොමද කියලා. නමුත් අපි මේක දැනගෙන යන්න. හරි ඔයාලා මේක ඇඳ ගන්න අනිවාර්යයෙන්ම. දැන් මේක ඇඳ ගන්න. ඇඳගත්තට පස්සේ අපි ප්‍රැක්ටිකල් එක කරන්න සූදානම් වෙනවා. හරිද? කිසිම වෙලාවක මෙම වීඩියෝවන් අපි මේ ඉගැන්වීම් කටයුතු වලින් පස්සේ නැවත ඔබට බලන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ වෙලාවෙන් බලන්න මේ වෙලාවෙම ඉගෙන ගන්න. බොහෝ විට හෙට දිනේ හෙට බහදාදා හෙට 2022 21 ඕනම ළමයට සම්බන්ධ වෙන්න පුළුවන් ඩ්‍රෝවින් පාඩමක් යනවා. ඒ නිසා හෙට ඔයාලට ප්‍රැක්ටිකල් නැහැ. ඊට පස්සේ බ්‍රහස්පතින්දා හවස 2021 ළමයිට ස්පෙෂල් පේපර් ක්ලාස් එකක් යනවා. ඒ නිසා බ්‍රහස්පතින්දා ඔයාලගේ ප්‍රැක්ටිකල් තියෙන ටයිම් එක බොහෝ විට 7 වෙන්න නොවේ. 7 නොවේ වෙන වෙලාවක් වෙයි. ඒක අපි දැනුවත් කිරීම කරනවා හැමෝම. හරිද? බොහෝ විට මෙතනින් එහාට ඔයාලගේ මේ ප්‍රැක්ටිකල් පාඨමාලාව YouTube හරහා ගියාට පබ්ලික්
දෙන්නේ නැහැ. අපි මේකේ ලින්ක් එකක් ඔයාලට අපේ ගෲප් හරහා එවන්න තමයි තීරණය කරන් ඉන්නේ. මොකද ඉස්සරහට දැන් පටන් ගන්නවා අපි මීට එහා ගියපු සංකීර්ණ ප්‍රැක්ටිකල් කොටස් පටන් ගැනීම තමයි අපේ අරමුණ වෙන්නේ. ඒ නිසා අපේ ගෲප් හරහා ඔයාලට ලින්ක් එක ලබා දීමක් සිදු කරනවා. එතකොට ලින්ක් එකෙන් පමණයි ඔයාලට අපේ මෙම මොකද්ද මේ YouTube එකේ බලන්න පුළුවන් වෙන්නේ. හරි? සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කොකටත් අවශ්‍යතාවක් වුණොත් ඒ දෙන වෙලාවකදී ඔබට දැනගන්න පුළුවන් වෙන්නේ. හරි. පුතේ මේක අඳගන්න ඉක්මනින් අපි ප්‍රැක්ටිකල් එකට සූදානම් වෙනවා. හරි. දැන් ඔක ඇඳගෙන ඔයාලා රයිට් අපි කරලා පෙන්නන්නම්. හරි. අපි කරලා පෙන්නන්න. රයිට්. අපිට ඕන කරනවා බෝඩ් එකම ගන්න බෑද සම්පූර්ණව මේක අයින් කරන්න ට්‍රාන්ස්ෆෝර්ම් එක. මෙතන ගන්නද? හොඳයිද ඒක? ඇද නැහැ? හරි. බෙන්න පුතේ 2way switch දෙකක් මේ වැඩේට ඕන වෙනවා. පේනවද? රයිට්. බල්බ් එකක් සහිත හෝල්ඩර් එකක් අපි සම්බන්ධ කරලා තියෙනවා. අපිට ඕන කරන පුතේ සන්නායක රැහැන් අවශ්‍ය කරනවා. ඊට පස්සේ අපිට ඕන කරනවා ටෙස්ටර් එකක් ඕන. ඊට පස්සේ අපිට ඕන කරනවා අඬුවක්. පොදුවත් අඬුවක් අවශ්‍යයි. හරිද? මේ උපාංග ටික තමයි අපිට ප්‍රැක්ටිකල් එක ඕනේ. මම ගිය සතියේ මේ අවශ්‍ය කරන උපාංග ටික දුන්නා. දැන් මෙතන 2021 දුවලා පුතාලා බලනවත් දන්නේ නැහැ මම මෙතන. ඔයාලට ඉස්සරහට මේ ප්‍රැක්ටිකල් තියරි කොටස් වලින් සම්බන්ධ වීම වෙයි. පුතේ මෙන්න පුතේ මේ ප්‍රැක්ටිකල් එක ටිකක් හොඳට බලා ගන්න වැඩේ. වයර් තියෙනවනේ. දැන් අපි දන්නවනේ වයර් හඳුනා ගන්න විදිහ. පුතේ මෙන්න පුතේ මේ ප්‍රැක්ටිකල් එක ටිකක් හොඳට බලා ගන්න වැඩේ. වයර් තියෙනවනේ. දැන් අපි දන්නවනේ වයර් හඳුනා ගන්න විදිහ. හරි. මේ වයර් ලයිව් වයර් සහ නියුට්‍රල් වයර් කොහොමද අඳුරගන්නේ? වයර් එකේ ඇතුළත තියෙනවා පරිවාරකයක්. මං කිව්වේ ගිය සතියේට මං දා උගන්න දවසේ කියලා දුන්නා. ඒ පරිවාරකයේ වර්ණ කරලා තියෙනවා පුතේ නිල් හෝ දුඹුරු. දැන් මේක නම් ඔයාලට පෙනෙද්ද දන්නේ මම කැමරාවත් එක්ක සම්බන්ධ වෙන්න පෙන්නන්නම් බලන්න ફોකසින් වෙනස් නේද? මේක පේනව අඩුයි පේන්නේ නේ. මේක නියුට්‍රල් වයර් එකක්. මම මේ ඉන්සුලේටර් එක පෙන්වන්න ගියේ දන්නේ නැති ළමයි කවුරු හිටියොත්. මේක නියුට්‍රල් කේබල් එකක්. මේක ලයිව් කේබල් එකක්. ඒ කියන්නේ මේ මෙතන තියෙන්නේ මේ මෙතන. මේ මෙතනින් බලපුවාම මේ කම්බියත් එක්කම බලපුවාම පැහැදිලිව අපිට ලයිව් වයර් එකක්ද නියුට්‍රල් වයර් එකක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. ඒකේ හැකියාව තියෙනවා. එතකොට මේකත් ලයිව් වයර් රයිට්. හරි. වයර් ටික තෝරගත්තා. දැන් මොකද්ද වෙන්නේ? මම හිතන්නම් මෙතන තමා DB එක. රයිට්.
මෙතෙන්ට තමයි ස්විච් දෙක සම්බන්ධ වෙන්නේ. ඔන්න ස්විච් දෙක සම්බන්ධ වෙනවා. මෙතෙන්ට බල්බ් එක සම්බන්ධ වෙනවා. එහෙනම් DB එකේ ඉඳන් වයර් ටික එන්න ඕන. DB එකේ ඉඳන් වයර් කීයක් එනවද ඇතුළට? මේක ඇතුළට වයර් කීයක් එනවද ඔහම? වයර් දෙකක් එනවා. right. ඔන්න එහෙනම් මම ඉස්සල්ලාම මේක ඇතුලෙන් දාගන්නවා නියුට්‍රල් වයර් එක. ඇයි ඒ? නියුට්‍රල් වයර් එක කෙලින්ම යනවා කොහෙටද පුතේ? නියුට්‍රල් වයර් එක බල්බ් එක දක්වා මේ තියෙන්නේ. මෙන්න බල්බ් එක හයි කරන තැන දක්වාම නියුට්‍රල් කේබල් එක ආවා. මෙන්න නියුට්‍රල් එක ගත්තා. මෙතන තමයි හයි වෙන්නේ DB එකට නියුට්‍රල් එක. right. ඔන්න හරි නියුට්‍රල් එක. ඊට පස්සේ මොකක්ද වුණ පුතේ? මේකේ ඉඳලා ලයිව් වයර් එකක් එනවා. දැන් මම ගත්තේ කෝකද S1 කියලා. මේක. right. මේක S1 ස්විච් එක. එහෙනම් මෙතන ඉඳලා ලයිව් වයර් එකක් මෙහෙම එන්න ඕන මෙතෙන්ද. right. අපි ගමු. ඔන්න වෙන ලයිව් වයර් එකක් පුතේ මේ කන්ඩියුට් එක හරහා දාලා ජන්සන් බොක්ස් එකෙන් එළියට අරගෙන මෙතනින් ඔන්න ගත්තා. ඊට පස්සේ මෙතනින් දානවා පුතේ මෙන්න මේ ජන්සන් බොක්ස් එකට. මේ සන් බොක්ස් එකට. මේ තියෙන්නේ. බලන්න. දැන් ලයිව් වයර් එක ගත්තා. බලන්න මේක තමයි සප්ලයි කේබල් එක. සප්ලයි ලයිව් කේබල් එක මේ. මේ තියෙන්නේ සප්ලයි කේබල් එක. මෙතෙන්ට ආවා. නායි. හරිද? දැන් මොකද වෙන්නේ? මේ ස්විච් මෙතන ස්විච් එකට සප්ලයි දෙන ලයිව් වයර් එක හරි. සප්ලයි කේබල් එක හරි. දැන් මේ ස්විච් එකේ ඉඳලා මෙතන තියෙන ස්විච් එකට ලයිව් වයර් කීයක් යන්න ඕනද පුතේ? මෙතන තියෙන ස්විච් එකේ L1 සහ L2 කියන අග්‍ර දෙකෙන් නේ L1 සහ L2 කියන අග්‍ර දෙකෙන් වයර් දෙකක් මේක හරහා මෙහෙම එන්න ඕන. මෙතන තියෙන ස්විච් එකේ L1 හා L2ට. එහෙනම් මම කරන්නේ ඔන්න ලයිව් වයර් දෙකක් ගත්තා. මෙන්න ලයිව් වයර් දෙකක් තියෙනවා මං ගාව. right. මේ තියෙන ලයිව් එක. ඒ ලයිව් වයර් දෙක මේ සන් බොක්ස් එක මේ සන් බොක්ස් එක හරහා දාලා ජන්සන් බොක්ස් හරහා අරන් මෙහෙම කන්ඩියුට් බට හරහා සන් බොක්ස් දෙකට දාගන්නවා. ඔන්න මේ තියෙන්නේ මෙන්න එකක්. මේ සන් බොක්ස් එකේ ඉඳන් මේ සන් බොක්ස් එකට දාපු එක ලයිව් වයර් එකක්. තව එකක් ඕන අපිට. ඒකත් මම දාගන්නවා. දැන් අර ඇඳගත්තට පස්සේ මේක කරන එක ලේසි පුතේ. ඇඳගත්තට පස්සේ කරන එක ලේසි. ඔන්න. බෙන්න ගත්තා තව කේබල් එකක්. එහෙනම් ලයිව් කේබල් කීයක් ගත්තද? මෙන්න ලයිව් කේබල් දෙක. මේ තියෙන ලයිව් කේබල් දෙක මෙතන ඉඳලා මෙතෙන් යන ලයිව් කේබල් දෙක. මෙතෙන් යන ලයිව් කේබල් දෙක. හරිද? මේ මොකක්ද එතකොට? මේකත් ලයිව් තමා. මේ ස්විච් එකට සප්ලයි දෙන වයර් එක. right. ඊට පස්සේ මොකද්ද වෙන්නේ පුතේ? දැන් මේ ස්විච් එකේ ලයිව් 1 ලයිව් 2ට දෙන අග්‍ර දෙක හරි. මේ ස්විච් එකේ මොකක්ද ඕන? right. මේ ස්විච් එකේ කොමන් එකේ ඉඳලා මෙහෙම වයර් එකක් එන්නන මොකේද? බල්බ් එකට. එහෙනම් මේ ස්විච් එකේ කොමන් එකේ ඉඳන් මෙතෙන්දී බල්බ් එකට එන ලයිව් වයර් එක අපි අද ගන්න ඕන. right. එහෙනම් ඔන්න මම ඒකට ලයිව් වයර් එකක් ගන්නවා. මෙන්න ලයිව් වයර් එකක්. මේ කන්ඩියුට් එක හරහා දාලා මේ ජන්සන් බොක්ස් එකෙන් ඔන්න එළියට ගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතනින් දානවා අදාළ බල්බ් එක දක්වා එනියන. හරි? වෙන්න. එහෙනම් මෙතෙන්ට තමයි පුතේ මොකක්ද හයි කරන්නේ? බල්බ් එක. මෙතෙන්ට මොකක්ද හයි කරන්නේ? S1 කියන ස්විච් එක. මෙතෙන්ට මොකක්ද හයි කරන්නේ? S2 කියන ස්විච් එක. මේ තමයි මොකද්ද? සප්ලයි දෙන අග්‍ර දෙක. ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් බොක්ස් එකේ MCB එකට හයි කරන ලයිව් වයර් එකයි නියුට්‍රල් බාර් එකට හයි කරන නියුට්‍රල් එකයි. හරිද වැඩේ? පැහැදිලිද වැඩේ? ඔන්න. right. දැන් එතකොට අපි එනම් හයි කරමු. මොකක්ද ඉස්සලාම හයි කරන්නේ? මෙන්න ස්විච් එක හයි කරනවා. right. ස්විච් එක හයි කරන්න ඕන ඉස්සලාම මොකද්ද මේ ස්විච් එකට හයි කරන්න ඕන? පුතේ මේක දෙන්න පොඩ්ඩක් zoom කරලා.
right මේ ස්විච් එකේ මෙන්න තියෙනවා අග්‍ර තුන මේ අග්‍ර තුනෙන් මෙන්න මේ අග්‍රය තමයි common එක මේ මැද තියෙන්නේ මේක තමයි common එක මේ තමයි live 1 සහ live 2 අග්‍ර දෙක right live 1 සහ live 2 අග්‍ර දෙක මේ තියෙන්නේ දැන් අපි එහෙනම් ඉස්සලාම හයි කරමු මොකද common අග්‍රයයි අනෙක් අග්‍ර දෙක හයි කරමු එහෙනම් common එක හයි කරන වයර් එක හොයාගන්න එපා කොහොමද හොයාගන්නේ right මෙන්න මෙතනින් අදිනවා මේ මෙන්න මෙහෙන් ඇදලා බලන්න දෙපැත්තෙන් ඇදලා පොඩ්ඩක් බලනවා මෙහෙම මේ ඇදපුවාම මේ මෙතනින් දෙන වයර් එක තමයි හරියට ඔන්න බලා ගන්න මේ කරන විදිහ පුතේ මෙතනින් අදින්න මෙහෙම මේ මෙහෙන් අදින්න පේනවද මෙහෙන් අදින්න මේ ඇදපුවාම මෙහෙන් හෙලවෙනවනේ මේ අන්න ඒ වයර් එක තමයි මොකද්ද පුතේ common එක එහෙනම් අනිත් අග්‍ර දෙක තමයි මොනවද පුතේ live 1 සහ live 2 right අපි හයි කරමු හැම වෙලාවෙම කෙලවර සුද්ධ කරලා ඉවරලා කෙලවර නමන්න right මං ගිය හැටි අඬු අල්ල ගන්න විදිහ කියලා දුන්නා මේ කෙලවර කැඩෙන්න පුළුවන් ඉතින් ඒකට නම් කරන්න දෙයක් නැහැ අපි බලමු ඉතින් මමත් හයි කරන්න වෙනද මේ අග්‍ර හයි කරාට පස්සේ කිසිම වෙලාවක කම්බි එළියට එන්න බෑ හරි ඔන්න හයි කරා මේ මොකක්ද හයි කරේ මේ හයි කරේ පුතේ live common wire එක නේ live common live එන supply එක common එකට හයි කරේ මේ switch එක common අග්‍රයට හයි කරේ ඊට පස්සේ මොකද්ද වෙන්නේ තව live 1 සහ live 2 අග්‍ර දෙකට හයි කරන අග්‍ර දෙක තියෙනවා මේ තියෙන්නේ අග්‍ර දෙක ඒවත් අර විදිහට අඬුවෙන් හයි කරලා මේකට හයි කරන්න right මේ ආන බුරුල් කරගෙන පේනවද right මේ තියෙන්නේ මේ අග්‍ර මෙහෙම හයි කරගන්න හරිද පේනවද right හයි කරගන්න ඒ අග්‍ර ඒවා හයි කරලා ඊට පස්සේ ඒවත් හොඳට හිර කරගන්න කිසිම වෙලාවක කම්බි එළියට මතුවෙන්න තියන්න එපා පුතේ හොඳට හිර කරගන්න අනිවාර්යයෙන්ම කම්බියේ කෙලවර නම් කෙලවර නමා ගන්න තලා ගන්න හොඳ දෙපැත්ත right ඊට පස්සේ මෙන්න මේවා හයි කරන්නේ නැහැ මේවා ඇන දාලා හයි කරන්නේ නැහැ නිකම්ම මේ ස්විච් එක දැන් මම මෙතන මේ ස්විච් එක නිකම්ම ඔයාලගේ පැත්තට පේන්න දැන් හරවන්න ගියොත් මේ ඇතුළ කැඩෙන්න පුළුවන් හයි කරපු කම්බිය නේද ෂේප් එකේ තියාගන්න ඔන්න මම ඔහොම තියන්න ඔයාලට පේන්නේ එහෙමද හරි ඔන්න තිබ්බා ඊට පස්සේ ඒ ස්විච් එක ඉවරයි දැන් යනවා මොකේද අනිත් ස්විච් එකට අනිත් ස්විච් එකට හයි කරන්නේ කොමන් එක මොකද්ද මේ පොඩ පෙන්නන්න මේ බෝඩ් එක අවුට් කරලා පෙන්නන්න right මේ තියෙන්නේ පුතේ වොන් හරි දැන් ඇති අවුට් කරලා පෙන්නන්න right මේ තියෙන්නේ පුතේ වොන් හරි දැන් ඇති මේ බල්බ් එකට යන මේ ස්විච් එකේ ඉඳලා බල්බ් එකට යන ලයිව් වයර් එක තමයි හයි කරන්නේ මොකේද මේ ස්විච් එකේ කොමන් එකට මෙතනින් බල්බ් එකට යන ලයිව් වයර් එක තමයි හයි කරන්නේ කොමන් එකට මේ අනිත් අග්‍ර දෙක තමයි හයි කරන්නේ මොකේද L1 සහ L2 ට එහෙනම් අපි ඉස්සලාම හොයාගන්න තමයි හයි කරන්නේ මොකේද L1 සහ L2 ට එහෙනම් අපි ඉස්සලාම හොයාගන්න ඕනේ මොකද්ද බල්බ් එක යන වයර් එක ඇදලා බලනවා මේ තියෙන්නේ මේ ඇදලා හොයාගන්න පුළුවන් මේ අන්න එහෙනම් බල්බ් එක යන ලයිව් වයර් එක තමයි මේක රයිට් එහෙනම් ඒක හයි කරන මොකේද කොමන් එකට හයි කරනවා ඔන්න කොමන් එකට හයි කරනවා රයිට් කෙලවර කිව්ව විදිහට හරි තියෙන්නේ
අන්න හයි කරා. ඒ බල්බ් එකට ගියපු කොමන් එක ඊට පස්සේ අනිත් කෙරවල දෙක හයි කරනවා මොකේද? ස්විච් එකේ L1 සහ L2 ට. ස්විච් එකේ L1 ට සහ L2 ට. හරි? හරි? ඔන්න එතකොට අපිට පුළුවන් ඒ අග්‍ර දෙක සම්බන්ධ කරගන්න. එන්න. එක එක හයි කරගමු. වැඩේ. පේනවද? හරි? හරි? අන්න එතකොට මේ ස්විච් එකත් හරි. රයිට්. මම ඔයාලට ස්විච් දෙකම පේන විදිහට තියන්නම්. මෙන්න. රයිට්. ඔන්න එතකොට ස්විච් දෙක හරි. දැන් මොකද්ද හයි කරන්නේ? දැන් හයි කරගන්න ඕන අපි මෙන්න හෝල්ඩ් රේ හයි කරගන්න ඕන අපි මේකට. රයිට්. හෝල්ඩ් රේ හයි කරගමු. අර විදිහටම මේක මං හිතන්නේ අපේ පිරිමි ළමයිට නම් ලොකු ගැටලුවක් කොහොමඩක්ම නැහැ. මේ දේවල් හොඳට දන්නවා. ගෑනු ළමයිට ගැටලු වෙන්න පුළුවන්. රයිට්. චුට්ටක් ඉතින් බලාගෙන ඉඳලා පුතේ පුරුදු වෙමු. පුළුවන් නම් ගෙවල් වල තාත්තලාට පොඩ්ඩක් කියන්න. තාත්තලා දන්නවා. සෑම ගෙදරකම ඉන්න තාත්තෙක් දන්නවා මේ දේවල් නේ. අයියලා දන්නවා. පොඩ්ඩක් යාලා අහලා බලන්න පොඩ්ඩක් කියලා දෙන්න කියන්නේ. ඔන්න. හෝල්ඩ් එකට හයි කරගත්තා. දැන් රයිට්. බල්බ් එක වැඩ කරනවද දන්නේ නැහැ නේ. වැඩද මේ? බලමු අපි මේක මේ කරන්ට් එකවත් මොකක් හරි වෙයිද දන්නේ නැහැ. මේ කො සප්ලයි. හරි? අපි සප්ලයි දීලා බලන්නම් හරිද? මොකක් වෙයිද කියලා දන්නේ නැහැනේ. මොනවා වුණත් හිනහ වෙන්න එපා එච්චරයි. බලමු. දෙන්නකෝ. හරි. මේ උස්සන්න තව කැම් එක. හරි. හදාන්න. රයිට්. දැන් මේ තියෙන විදිහට බල්බ් එක දැන් මොන අවස්ථාවද තියෙන්නේ? පත් වෙන අවස්ථාව. එහෙනම් මේ එක ස්විච් එකක් හරි කන්ට්‍රෝල් කරපුවහම මොකද වෙන්නේ බල්බ් එක? මේ ස්විච් එක හෝ අර ස්විච් එකෙන් දෙකේ එකක්. මොක කන්ට්‍රෝල් කරපුවම අනිවාර්යෙන් බල්බ් එක මොකද වෙන්න ඕන? ජාන ගතිය හෙල්ලෙන. ජාන ගතිය හෙල්ලෙන. හරි? ඔන්න මේ වාතිය හෙල්ලෙනවා. රයිට්. මේ ස්විච් එක. ඒකෙන් එතකොට දාන්නත් පුළුවන් වහන්නත් පුළුවන්. ඒ විදිහටම අනිත් එකෙන් මේ පේනවද? මේ පේනවද? රයිට්. එතකොට මේ ස්විච් දෙකෙන් ඕනම එකකින් මේ බල්බ් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. රයිට්. අන්න ඒ සර්කිට් තමයි අපි කියන්නේ මොකද්ද එතකොට? දෙමන් වහරු පරිපතේ කියලා. 2way සර්කිට් කියලා. 2way සර්කිට් කියලා. එතකොට ඔයාලා මතකද? එතකොට මේ ස්විච් වලදී දාන පැත්තක් නොදාන පැත්තක් කියලා නැහැ. රයිට්. රයිට්. ඕනම එකකින් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මම මේකෙන් ඔන්න දානවා. ඔන්න මේකෙන් දානවා අපිට පුළුවන් මේකෙන් මොකක් කරන්නද? ඔෆ් කරන්න පුළුවන්.
වැඩි දැක්කද? right. එහෙනම් ඔය තමයි පුතේ two way circuit කතන්දරේ. හරි. right. ළමයට කාට හරි කෙනෙක්ට ඕන නම් මේ පරිපතයන් ටික දැන් දැනගත්තන් තව පාරක්. right. මේකත් එක්කම මේ දෙකම දෙන්නකෝ. නිකමට පොඩි වෙලාවක්. right. ඔන්න සර්කිට් දෙකම අපි දෙකම දෙන්න එකපාර. right. ඔන්න දෙනවා දැන් මම මේ තමා සාමාන්‍ය විභාග ප්‍රැක්ටිකල් විභාගදී අපිට ලියන ලිඛිත පේපරේ නම් මේක තමයි අපිට අඳින්න එන්නේ ඩයග්‍රෑම් එක 2A. මේ තමයි පුතේ එතකොට සාමාන්‍යයෙන් දැන් ප්‍රැක්ටිකල් කරන අපිට ඕන වෙච්ච සර්කිට් එක. right. ඔයාලා ඇඳගන්න ෆුල් වේව් එක. ඔසිලොස්කෝප් එක ඔන් කරන්න ඕන. මේ අලුත් ඔසියක්ද පරණ එකක්ද? හරි. කොහොමද ගන්න? හරි. පුතේ අනිවාර්යයෙන්ම ඇඳලා ලියලා තියාගන්න පිළිවෙලට ප්‍රැක්ටිකල් ටික. ඉතින් මම මේ දේ කියන්නේ ඔයාලට විභාගේ ලඟ වුණා මන්දිරේ කරා කිව්වට කිසිම දෙයක් මතක නැති වෙයි. right. හරි. හරි. අපි යන් ප්‍රායෝගික පරීක්ෂණ වලට ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය. right. ලියන්න පුතාලා ප්‍රධාන මාතෘකාවක් ප්‍රායෝගික පරීක්ෂණ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය. ප්‍රායෝගික පරීක්ෂණ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය. ප්‍රායෝගික පරීක්ෂණ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය. ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය. එයටතේ ප්‍රැක්ටිකල් එකේ නම දන්නා අපි දැන් ප්‍රැක්ටිකල් එන්ටර් කරන විදිය දන්නවා. ප්‍රැක්ටිකල් එකේ නම කියලා ලියලා ඉස්සරහ පුතේ අර ඩොට් දෙකයි ඉරයි ගහලා ලියන්න ඉස්සරහින් පූර්ණ තරංග ඍජුකරණය. පූර්ණ තරංග ඍජුකරණය. පූර්ණ තරංග ඍජුකරණය. ඊට පස්සේ අවශ්‍ය උපකරණ මම එතකොට පුතේ ඔයාලට දැන් මේ පූර්ණ තරංග ඍජුකරණයේදී කියලා දෙන්න යන්නේ සුමටන අවස්ථාවත් සුමටනේ නැතුව අවස්ථාවත් කියන දෙකම. හරිද? මේ අවස්ථාවේදී මට මතකයි දැන් ඔය මෑත කාලාව ප්‍රැක්ටිකල් වලදී පේපර් ඔයාලා WhatsApp අපි දාලා තියෙනවා. මේ ට්‍රිකල් ප්‍රැක්ටිකල් වල එහෙම දාන ෂීට් එකක් ලොකුවට කියන්නේ ෂීට්ස් තියෙනවා ඒ ලෙවලට දුන්න ෂීට් තියෙන. නමුත් අර අපි ලියලා කරන හින්දා මම ප්‍රැක්ටිකල් ෂීට් එක දුන්නේ නැහැ. මොකද නැත්නම් එතකොට ඔයාලා ඒක ලියන්නේ නැතුව ඒක දිහා බලන් ඉන්නවා. නමුත් ටොනික් වල එහෙම ටිකක් විශේෂයි. ටොනික් වල වැඩේ තියෙන්නේ අහනවා නේ. ටොනික් වල අහනවා ප්‍රශ්න විදිහට ලියන්න කියලා. හරිද? අපි ඒ හින්දා මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුරුදු වෙන්න ඕන අපි. ටොනික් ප්‍රැක්ටිකල් වලදී. එහෙනම් තියරි අපිට ඕන. අවශ්‍ය උපකරණ කට්ටලය. right. ලියන්න පුතේ ව්‍යාපෘති පුවරුව ප්‍රොජෙක්ට් බෝඩ් එක. ව්‍යාපෘති පුවරුව. ඊට පස්සේ ඍජුකාරක ඩයෝඩ 4ක්. ඍජුකාරක ඩයෝඩ 4යි. ඍජුකාරක ඩයෝඩ 4ක් ඕන.
ඊට පස්සේ අවශ්‍යයි ප්‍රතිරෝධකයක්. මම කියන්නම් ඔයාලට 1 කිලෝ ඕම් එකක් ගමුකෝ දැනට. ඒක විභාගයට දෙන එක ගන්න. මෙතන 10 කිලෝ ඕම් දුන්නොත් දැන් අවශ්‍ය බඩු ලිස්ට් එක දෙනවා විභාගෙදී. ඒකත් ඇත්තට කියන්න එපා. විභාග ප්‍රැක්ටිකල් එකේදී ඔයාලට ප්‍රැක්ටිකල් ෂීට් එක අවශ්‍ය උපකරණ කියලා දෙනවා. දුන්නට පස්සේ මේ මගේ පෑම් පෙට්ටිය වගේ එක තමයි තියෙන ඔය බඩු ටික ඔක්කොම. දැන් ඉලෙක්ට්‍රොනික උපාංග අපි පෙට්ටිය මේක දෙන්න. ආපහු මං ගන්න. මේදී දැන් මේක ඔයාලට පේනවද දන්නේ මේ මේකද එක එක දැන් උපාංග ප්‍රැක්ටිකල් උපාංග මේදී දාලා දෙන මේ එක එක જાතියව තියෙනවා මේක ඇතුලේ නේ. ඒතර මේ විදිහට විභාගයට එක එක ප්‍රැක්ටිකල් බඩු දාලා දෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒ අදාළ දබා දෙන උපකරණ ටිකෙන් අවශ්‍ය කරන උපකරණ ටික විතරක් තෝරගන්න ඕන. අන්න ඒකයි මම මෙතන උපකරණ ටික දෙන්නේ ඔයාලට. ඒතර ප්‍රතිරෝධකයේ අගේ ගහලා තියෙන 100යි කිලෝ ඕම් නම් ඔයා 10යි කිලෝ ඕම් එකක් කරන් හදලා හරියන්නේ නැහැ මේ සර්කිට් එක. 100යි කිලෝ ඕම්ම ගහන්න ඕන. හරි එහෙනම් ව්‍යාපෘති පුවරුව ඩයෝඩ 4යි 1 කිලෝ ඕම් ප්‍රතිරෝධක 1යි සුමටනියත් මේකෙම කරන හින්දා ගන්න ඔයාලා 100යි මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රක 1යි. 100යි මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රක 1යි. හරි? ඊට පස්සේ ඕන සන්නායක රැහැන් අවශ්‍යයි. සන්නායක රැහැන්. ඊට පස්සේ ඕන පරිණාමකයක් ඕන. මොකද මේ සිග්නල් අපි දැන් ඍජුකරණය යන්නේ කරන්නේ. පරිණාමකයකින් ගෙදෙට්ට ආපු 230 අඩු කරලා ඒ අඩු කරපු වෝල්ටේජ් එක සර්කිට් එකට දීලා සර්කිට් එකෙන් අවුට් කරගන්නව මොනවද? DC කරන්ට් එක. DC කරන්ට් එක. ඒ කියන්නේ දැන් හරියට කියනවා නම් අපේ දුරකථනය charge කරන්න අවශ්‍ය කරන්නේ සරල ධාරාවක්. හැබැයි අපි දන්නවා අපේ charger අපි ගහන්නේ මොන ධාරාවකටද? ප්‍රත්‍යවර්ත ධාරාවකට. එතකොට 230 වෝල්ටේජ් එක DC කරලා දුන්නේ ඒ බැටරියේ තියෙනනේ පැක් එක නේ පවර් පැක් අපි එහෙම කියන්නේ. ඒක අභ්‍යන්තරයේ තියෙන එතකොට රෙක්ටිෆයර් කරන සර්කිට් එකක් තියෙනවා. අන්න ඒක තමයි මේ කියන්නේ. එතකොට ට්‍රාන්ස්ෆෝර්ම එකක් වුණ අපිට වෝල්ටේජ් එක ඉන්පුට් කරන සර්කිට් එකට. ඊට පස්සේ අවශ්‍ය කරන පුතේ දෝලනේක්ෂය CRO එක කැතෝඩ් ඔසිලොස්කෝප් එකක් අපිට අවශ්‍ය කරනවා. හරි? තව ඔයාලට මේ ප්‍රතිරෝධකයේ අගය කියවා ගන්න බැයි නම් මල්ටිමීටරයකින් වගේ පරීක්ෂා කරගන්න ඕන නම් නේද ඩයෝඩ් එකක් වැඩද කියලා පෙර නැඹුරු පස් නැඹුරු ඩයෝඩ් එකේ හරි පැත්ත අඳුර ගන්න ඕන නම් අපිට අවශ්‍ය වෙයි පුතේ මොකද්ද මල්ටිමීටරයක් අවශ්‍ය වෙයි. අවශ්‍ය වෙයි කියන්නේ අවශ්‍ය වෙනවා අපිට ටොනික් සර්කිට් වලදී මල්ටිමීටරයක් අවශ්‍ය වෙනවා. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්. හරි. මම තියරිය කියලා දෙන්නම්. රයිට්. මෙන්න ලියන්න පුතේ සටහන් කියලා. සටහන් ඒ යටතේ ලියන්න ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට සරල විද්‍යුත් ධාරාවක් බවට පත් කිරීම සඳහා පූර්ණ තරංග ඍජුකරණය යොදා ගනී. මෙහිදී පූර්ණ තරංග ඍජුකරණ පරිපත දෙආකාරයකට නිර්මාණය කරනු ලබයි. එක
සේතු ඍජුකාරක පරිපථය. සේතු ඍජුකාරක පරිපථය. සේතු ඍජුකාරක පරිපථය. සේතු ඍජුකාරක පරිපථය. දෙක මැද සවුණු කළ පරිණාමකයේදු මැද සවුණු කළ පරිණාමකයේදු ඍජුකාරක පරිපථ. මැද සවුණු කළ පරිණාමකයේදු ඍජුකාරක පරිපථ. හරි. නිකමට මං කියන්නේ ඔයාලගේ පේපරේ ආවෙත් ඔන්න ඔය මැද සවුණු කළ පරිණාමකයේදු පූර්ණ තරංග ඍජු කරන පරිපථය. දැන් ළමයි කියනවා විභාග පේපරේ ගොඩක් අමාරුයි කියලා. දැන් ඔයාලා මේ ප්‍රශ්නේ බැලුවොත් එහෙම ඒ 2020 ආපු රචනා ගැටලුව 2018 ඒ ලෙවල් ආපු රචනා ගැටලුවමයි. නේ ක්‍රොනික් එක ඒකමයි ගැටලුව ආවේ ඩයෝඩ් වල. ඉතින් ප්‍රැක්ටිකල් වලටත් එතකොට මට දැන් අපේ පේපරේ වැඩක් නැහැ කොහොමදම. නමුත් ප්‍රැක්ටිකල් වලත් ඒවා ඕන දෙයක් වෙන්න පුළුවන්. නමුත් මොක ආවත් අපිට සර්කිට් ගහන්න පුළුවන් වෙනවා. හරි. ඒ අර්ථය ලියන්න පළවෙනි අනුමාත්‍රිකාවක් විදිහට තියරියත් එක්ක ප්‍රැක්ටිකල් එක යන්න ඕන. සේතු ඍජුකාරක පරිපථය. සේතු ඍජුකාරක පරිපථය. සේතු ඍජුකාරක පරිපථය. හරි. අපි ඉස්සලාම සේතුවකින් කොහොමද ධාරාවක් ගලන්නේ කියලා ඉගෙන ගමු. පුතේ මෙන්න අපිට දෙනවා ප්‍රත්‍යාවර්ත ධාරාවක්. මේ ප්‍රත්‍යාවර්ත ධාරාව හරිද? මේ ප්‍රත්‍යාවර්ත ධාරාව අපිට කියනවා කුමන හෝ කටයුත්තකට භාජනය කරලා කුමන හෝ ක්‍රියාවලියකට භාජනය කරවලා එළියට අරන් දෙන්න කියලා කියනවා මොන ධාරාවක්ද? සරල ධාරාවක්. ඉතින් මේ තමා ප්‍රත්‍යාවර්ත ධාරාව. right? එක් පූර්ණර්ධයක් ධන දිශාවේද එක් පූර්ණර්ධයක් ඍණ දිශාවේද පැවතෙමින් චලිත වන ධාරාවන් මොකක් කියලාද කියන්නේ පුතේ අපි? එක් පූර්ණර්ධයක් ධන දිශාවේද එක් පූර්ණර්ධයක් ඍණ දිශාවේද පැවතෙමින් චලිත වන ධාරාවන්ට කියන මොන ධාරාවන්ද? ප්‍රත්‍යාවර්ත ධාරාවන් කියලා. මේ වගේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් අපිට මොන ධාරාවක් බවට පත් කරන්න කියන්නේ? සරල ධාරාවක් බවට. නැත්නම් සරල වෝල්ටීයතාවක් බවට. මෙතෙන්ට ධාරාව දැම්මත් එකයි මොකද්ද? වෝල්ටීයතාව දැම්මත් එකයි. එයි ඕම් නියමයට අනුව. V අනුලෝමය නිසා ධාරාව දාන්නත් පුළුවන් මේ අක්ෂරයට වෝල්ටීයතාව දාන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. මෙන්න ප්‍රත්‍යාව ධාරාවක්. දරුවනේ මෙන්න මෙයාට දුන්නාට පස්සේ මෙයාගෙන් එළියට එන්න ඕන මොකක් වෙලාද? අන්න මෙතනින් තමයි V out ප්‍රතිදානය. මෙතනින් තමයි ප්‍රතිදානය ගන්නෙ. ඒ ප්‍රතිදානය මොන එකක් වෙන්න ඕනද? අනිවාර්යයෙන්ම සරල ධාරාවක් බවට පත් වෙන්න ඕන. සරල ධාරාවක් කියන්නේ මොකද්ද? කාලයේ ඉදිරියේ ධාරාවේ විචලනය ප්‍රස්ථාරගත කළ විට සම්පූර්ණ ලෙස ඉන් ලැබෙන ප්‍රතිඵලය සම්පූර්ණ ලෙස එක් අර්ධයක පමණක් පවතින්නේ නම් එක්ක ධන දිශාවේම එක්ක ඍණ දිශාවේම පවතින්නේ නම් එවැනි ධාරාවකට කියන මොන ධාරාවක් කියලාද? සරල ධාරාවක් කියලා. එහෙමනම් දරුවනේ මේ විදිහට තියෙන ප්‍රත්‍යාවර්ත ධාරාවක් මෙන්න මේ ක්‍රියාවලියට බඳුන් කරලා සරල ධාරාවක් බවට පත් කරන්න ඕන. එහෙනම් මෙන්න මේ ක්‍රියාවලිය මොකක්ද කියලායි කතා කරන්න යන්නේ. ඒ ක්‍රියාවලිය ආකාර දෙකක් තිබ්බා. මොකද්ද? අර්ධ තරංග ඍජුකරණයයි පූර්ණ තරංග ඍජුකරණයයි. අපි මේ වෙනකොට කතා කරලා ඉවරයි මොකද්ද පුතේ? අර්ධ තරංග ඍජුකරණ අවස්ථාව කතා කරලා ඉවරයි. එහෙනම් අද කතා කරන්නේ මොකද්ද? පූර්ණ තරංග ඍජුකරණ අවස්ථාව. එහෙනම් මෙන්න පුතේ මම ගන්නවා පූර්ණ තරංග අවස්ථාව. පූර්ණ තරංග ඍජුකරණය. ඒතර අපි ඉගෙන ගන්න ඕන මොකද්ද මේ පූර්ණ තරංග ඍජුකරණ අවස්ථාව කොහොමද වෙන්නේ කියලා. මේ පූර්ණ තරංග ඍජුකරණයේ පළවෙනිම අවස්ථාව විදිහට මම ගන්නේ පුතේ ඩයෝඩ 4ක් අරන් නේද? ඩයෝඩ්
ඍජුකාරක ඩයෝඩ 4ක් අරන් මම නිර්මාණය කරනවා සේතුවක් මේ මෙහෙම ඔන්න මම සේතුව නිර්මාණය කරන්න යන්නේ පුතේ right මේ විදිහට දැන් මේ සේතුව පෙලක් අපේ ගුරුවරු වෙන්න පුළුවන් ළමයි වෙන්න පුළුවන් ඉගෙනගෙන සේතුව අඳින විදිහ වෙනස් වෙන්න පුළුවන් කොහොමෙන්දත් එකයි පුතේ right මෙන්න right මෙන්න පුතේ මේ තමා සේතුවට අදාළ මම ඇඳගන්න යන ක්‍රමය. ඔයාලත් මතකද යන මේව අඳින විදිහ. මෙන්න මෙතෙන්වත් පුතේ ඩයෝඩ් එකක් අපි හයි කරනවා මේ ආකාරයට. ඇනෝඩ් සහ කැතෝඩ් මේ ආකාරයට හිටින්න. ඇනෝඩ් සහ කැතෝඩ්. ඊට පස්සේ පුතේ මෙයාට සමාන්තරගතව ඒ පැත්තටම අපි හයි කරගන්නවා ඩයෝඩ් එකක් මෙතෙන්න. right ධන සහ ඍණ කියන අග්‍ර ඇනෝඩ් සහ කැතෝඩ් කියන අග්‍ර පුතේ පටල ගන්න එපා. මේ ඊට පස්සේ මෙයාගේ ඍණාග්‍රයට මෙතන ධනාග්‍ර සෙට් වෙන මෙතෙන්ට අපි රෙක්ටිෆයර් ඩයෝඩ් එකක් ගහ ගන්නවා. මේ තියෙන්නේ. හරි. මෙයාට සමාන්තරගත දෙන මේ අග්‍රයට ඒ පැත්තටම අපි ඩයෝඩ් එකක් ගහ ගන්නවා. තියෙන්නේ. බලන්න දැන් වැඩි. ඔකට තමයි අපි කියන්නේ සේතුව කියලා. සේතුව කියලා. right? බලන්න හරිද කියලා මගේ ඇත්තේ වරදක් එහෙම වුණාද බලන්න. සේතුව හරිනේ? right? හරි භයානකයි ඉතින් මෙහෙම උගන්නන එක. මොන දෙයක් වුණත් උගන්ලා ලයිනේ නේද? බයින්න ඔක්කොම දේවල් වෙනස් වෙනවා. මෙන්න පුතේ අපි ගත්තොත් මේකේ අග්‍ර AB CD කියලා හැම වෙලාවම මේ සේතුව දැන් මම මේ ඇඳගත්ත විදිහට ඔයාලට මේකේ ඕනනම් මාරු කරගන්න පුළුවන් ඩයෝඩ් තියෙන පැති එහෙම මම කියන විදිහටම ඇඳගෙන සර්කිට් එක ගහමු. එතකොට ලේසි එක විදිහක් නොක්කම ළමයි. දැන් කරලා බලන්න ඕන මම කිව්වට පස්සේ. අපි කරලා බලමු වැඩි. පුතේ හැම වෙලාවෙම මේ A සහ C කියන මෙන්න මේ පොයින්ට් දෙකට අපි සප්ලයි එක දෙමු. මම ඇඳපු විදිහට ප්‍රත්‍යාවර්ත ධාරාවක් A සහ C කියන අග්‍ර දෙකට දෙනවා. පුතේ අනිවාර්යෙන් මතක තියාගන්න මේක CRO එක ඕන. දෝලනයේක්ෂර දෙන එකයි වැදගත් වෙන්නේ. A සහ C කියන අග්‍ර දෙකට අපි ප්‍රත්‍යාවර්ත ධාරාව ප්‍රදානය කරනවා. ප්‍රත්‍යා ධාරාව ප්‍රදානය කරනවා. මේකේ පුතේ මෙන්න මෙයානේ දැන් එන්න ඕන දැන් මේ මෙතෙන්ද දීලා තියෙන්නේ මෙයාව. මේ දීලා තියෙන්නේ මෙයාව ප්‍රත්‍යා ධාරාව. හැබැයි මෙයාගේ දැන් එළියට එන්න ඕනේ මොකද්ද? මෙයාව. right. එයාව පත් කරගන්න ගන්න අවුට් එක මෙතනින් සහ මෙන්න මෙතනින්. මෙන්න මෙතනින් තමයි V out එක ගන්නෙ. ඒ V out එක මේ වගේ එකක් වෙන්න ඕන. අන්න එතකොට තමයි අපි කියන්නේ මොකද්ද පුතේ? ඍජුකරණය කියලා. ඍජුකරණය කියලා. අපි ඒ නිසා මේක අන්ලෝඩින් ගන්නෙ නැහැ. ලෝඩ් එකක් අපි යොදලා අපි මේක ගමු. මේකට අපි රෙසිස්ටර් එකක් මොකක් හරි උපකරණයකට දෙනවනේ. වෙන්න RL භාර ප්‍රතිරෝධය. RL භාර ප්‍රතිරෝධය. භාර ප්‍රතිරෝධය. ලෝඩ් රෙසිස්ටර් එක. හරිද? එහෙනම් මෙන්න මෙතනින් මේ අග්‍ර දෙකෙන් අපිට ගන්න පුළුවන් අරක නෙමේ එක වගේ එකක් ගන්න පුළුවන්. කොහොමද වෙන්නේ කියලා බලමු පුතේ. ඕම් බලන්න වෙන විදිහ. ඔයාලට මතකද මම අර්ධ තරංග ඍජුකරණයේදී මෙන්න මේ ප්‍රත්‍යාවර්ත ධාරාව වෙනුවට මේ ප්‍රත්‍යාවර්ත ධාරාවේ ධනාර්ධයයි ඍණාර්ධයයි නිරූපණය කරන්න ඇඳ මොනවද? ධන පැත්තට බැටරියකුයි
ඍණ පැත්තට බැටරියකුයි. right. මම ඒක භාවිතා කරනවා. ධනාර්ධයේ වෙනුවට ගන්නවා ඉහළට තියෙන බැටරියක්. right. ඒක variable. ඇයි ඒ? voltage එක මේ දායි උගන්න එක නැවත උගන්නන්න බෑ. මම ඒක හිටියේ නැහැ කියලා මට කරන්න දෙයක් නැහැ. 0 1 2 3 4 කියලා VP දක්වාම වැඩි වෙනවනේ. VP දක්වන්න. ධන පැත්තට ආයේ voltage එක අඩු වෙනවා 0 දක්වාම. මේ ඒකයි මම මෙතන variable බැටරියක් ගත්තේ. ඒතර voltage එක වෙනස් කරන්න පුළුවන් කියලා. voltage එක වැඩි වෙනවා voltage එක අඩු වෙනවා. ඒතර මේ ධනාර්ධය. මේ ඍණාර්ධය කියන එක පුතේ කොහෙටද ගත්තේ බැටරි කෑල්ල? ඍණාර්ධය කියන එකට මම කිව්වා පුතේ බැටරි කෑල්ලක් ගන්න ඍණ පැත්තට තියලා. හැබැයි ඒකත් මොකද වෙන්නේ? ඍණ පැත්තට වෝල්ටේජ් එක වැඩි වෙලා VP වෙලා ආයෙ වෝල්ටේජ් එක අඩු වෙනවා. එහෙනම් මෙන්න ඍණ පැත්තට වෝල්ටේජ් බැටරි තියෙනවා වෙන වෙනස් වෙනවා. අපි එහෙනම් බලමු ධනාර්ධය දුන්නහම ප්‍රතිරෝධකයෙන් ධාරාව යනවද කියලා. ඍණාර්ධය දුන්නහම ප්‍රතිරෝධකයෙන් ධාරාව යනවද කියලා බලමු. ඇත්තටම වෙන්න ඕන ඕකනේ. සල්ල ධාරාවක් කියන්නේ ධන සහ ඍණ කියන අර්ධ දෙකම එකම පැත්තක තියෙන්න ඕන. එතකොට තමයි සල්ල ධාරාවක් එන්නේ. බලමු. මෙතන දෙමු පුතේ ධනාර්ධයේ සැපයුමේ ධනාර්ධය දෙමු. ඔන්න ධනාර්ධය. වෙන ධනාර්ධය. right. ධනාර්ධය කියන්නේ මේක නෙමෙයි ප්‍රත්‍යවද. ඒක වෝල්ටේජ් වෙනස් වෙනවා. බලමු දැන් දීලා. මෙන්න ධාරාවක් එනවා මෙතනින්. මෙන්න ධාරාවක් එනවා මෙතනින්. I. මෙහෙම එනවා. I. මෙහෙම ඇවිල්ලා මෙතනින් බහිනවා. මෙතනින් බහලා right දැන් මට මතකයි මේක ප්‍රැක්ටිකල් එකේ තව මෙන්න මේ එක තැනක් ෂෝට් කරලා. ඒක දැනගන්න ඕනේ. මම හිතන්නම් මේක ඩයෝඩ් ටික පුතේ මේ වැදගත් ඒවා. මේක D1 D2 D3 D4 කියලා ගමු. හරි පුතේ දැන් මට කියන්න ඒ ලක්ෂයට එන ධාරාව දැන් යන්නේ කොහෙන්ද? ඒ ලක්ෂයට එන විද්‍යුත් ධාරාව දැන් යන්නේ මොන ඩයෝඩ් එකද? D4ද D1ද D2ද D3ද? මොකක් කරාද යන්නේ? D1 කියන ඩයෝඩේ හරහා. ඇයි ඒ? මේ D1 කියන ඩයෝඩ් එකේ මේ තමයි පස්ස පැත්ත. මේ තමයි මොකද්ද? ඉස්සරහ පැත්ත. ඩයෝඩ් එකකින් විද්‍යුත් ධාරාවක් යන්නේ කොහෙන් ගැහුවොත්ද? පස්ස පැත්තෙන් ගැහුවොත්. එහෙනම් මේ ඩයෝඩ් එකේ පිටුපසින් ගහනවා. පිටුපසින් කියන්නේ මෙහෙන් ධාරාව එන්නේ. එහෙනම් මෙතනින් ධාරාව ආපුහම මේක තුලින් ධාරාව යනවා. එහෙනම් මෙන්න මෙතනින් ධාරාව එනවා. ඒන ධාරාව B ලක්ෂයට එනවා. B ලක්ෂයට අවිලා බලනවා කොහෙන්ද යන්නේ? B ලක්ෂයට අවිලා බලනවා ධාරාව යන්න පුළුවන් කොහෙන්ද කියලා. D2 ගෙන් යන්න පුළුවන්ද? බෑ. ඒ නිසා කොහෙන්ද බහින්නේ? අන්න RL තුලින් ධාරාව බහිනවා. අන්න පුතේ රෙසිස්ටරේ ඉහළින් නේ රෙසිස්ටර් එකේ වෙන්නේ උඩින් ධාරාව ඇතුළු වෙලා මෙහෙම ධාරාව මෙහෙම එනවා. මෙහෙම එනවා. දැන් එනවා D වලට. මෙතනට ආපු ධාරාව දැන් යන්නේ D3 ගෙන්ද D4 ගෙන්ද? ඔන්න ඕක ගොඩක් ළමයි පටල ගන්නවා. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ තියරි වලදී. මෙතෙන් එන විද්‍යුත් ධාරාව දැන් පරිපතේ සම්පූර්ණ වෙන්න නම් අනිවාර්යයෙන්ම බැටරිය කොහෙටද යන්න ඕන? බැටරිය ඍණාග්‍රයට යන්න එපා. නැත්තම් සපයුමක් පටන් ගත්ත තැනටම නැවතා යන්න එපා පුතේ. එහෙනම් දරුවනේ මෙතෙන් එන D දෙන ධාරාව දැන් කොහෙන්ද බහින්නේ? D4 ගෙන්ද බහින්නේ D3 ගෙන්ද? කවදාවත්ම පුතේ ධාරාවක් ගලපු මාර්ගයකට නැවත ධාරාවක් ඇතුළු වෙන්න බෑ. ඒ කියන්නේ මෙතන වෝල්ටේජ් එක V1 නම් මෙතන වෝල්ටේජ් එක V2 නම් අනිවාර්යයෙන්ම V1 විශාලයි V2ට වඩා. V2ට වඩා V1 වෝල්ටේජ් එක වැඩි. එහෙනම් කවදාවත්ම මෙතන වෝල්ටේජ් එක වැඩි මෙතන වෝල්ටේජ් එක අඩුයි නම් ධාරාවක් මේ ඩයෝඩ් එක හරහා ඇතුළු වෙන්නේ නැහැ. වැඩි තැන නේ වතුර ගලන්නේ පීඩනය වැඩි තැන ඉඳන් අඩු තැනටනේ. කවදාවත් පීඩනය අඩු තැනක ඉඳන් වැඩි තැනකට වතුර ගලන්න බැහැනේ. ඒ වගේ තමයි ධාරාවත්. මෙතන පීඩනය වැඩි මෙතන පීඩන අඩු නිසා කවදාවත් උඩට ධාරාව යන්නේ නැහැ. මේ ඩයෝඩ් එක පෙර නැඹුරුනාට යන්න බෑ. ඒ නිසා ධාරාව කොහෙන්ද බහින්නේ? ධාරාව බහින්නේ මෙන්න D3 හරහා. මෙතන යන්නේ නැහැ. එහෙනම් D3 හරහා ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා ආයේ මේකෙන් යන්නෙත් නැහැ. යන්න බෑනේ මෙහි වෝල්ටේජ් වැඩිනේ. මෙහෙම ඇවිල්ලා මොකද වෙන්නේ? අන්න පරිපදේ සම්පූර්ණයි. එහෙනම් සැපයුමේ ධනාර්ධයේදී මේ
සැපයුමේ ධනාර්ධයේදී ප්‍රතිරෝධකයේ තුලින් ධාරාව ගලනවද නැද්ද? ප්‍රතිරෝධකයේ තුලින් ධාරාව ගලනවා. එහෙනම් මම ප්‍රතිදානය අඳිනවා. ප්‍රදානයත් ප්‍රතිදානයත් එකම ප්‍රස්ථාරයක අඳිනවා වෙන්න. ඕම් බලන්න. මේක කරලම පෙන්වනවා ප්‍රැක්ටිකල් එක ඔසිලොස්කෝප් එකෙන් මම ඔයාලට. එතකොට හොඳට තේරෙන්නේ. කාලයේ ඉදිරියේ ධාරාව ගත්තාම මෙන්න ප්‍රදානය රයිට් මෙන්න ප්‍රතිදානය. මම වෝල්ටේජ් එක ගන්න V in කියලා නැත්තම් ධාරාව කියවනේ V out මේ තියෙන මොකද වෙන්නේ ධනාර්ධය කියනකොට මේ ධනාර්ධයෙන් දෙනකොට පුතේ ප්‍රතිදානයක් වෙනවද නැද්ද අනිවාර්යයෙන්ම ප්‍රතිදානයක් වෙනවා ඇයි ඒ ධනාර්ධයෙන් එන හැම ධාරාවම ප්‍රතිරෝධකයෙන් බහිනවා ඊට පස්සේ මොන අර්ධයද තියෙන්නේ ඍණාර්ධය මේ අර්ධය ඉන්පුට් කරනකොට මේ රෙසිස්ටර් එකෙන් ධාරාවක් යනවද ධාරාවක් යන්නේ නැත්නම් වෝල්ටේජ් එක බිඳුවයි ධාරාවක් යනවා නම් දෙකවල වෝල්ටේජ් එකක් තියෙනවා මේ බලන්න පුතේ එහෙනම් මෙන්න පුතේ සැපයුමේ ඍණාර්ධය ගමු සැපයුමේ ඍණාර්ධය කියන්නේ බැටරිය කොහෙද තියෙන එකද පසුපසට තියෙන බැටරිය හිතන්න මේ විදිහට එහෙනම් ධාරාව කොහෙන්ද එන්නේ දැන් ධාරාව ලකුණු කරන්න අනිත් පැත්තට. එතකොට මෙහෙන් නෙමෙයි ධාරාව බහින්නේ. මෙන්න ධාරාව ලකුණු කරනවා. හරි? වෙන්න. කොහොමද එන්නේ? දැන් ධාරාව වෙන්නේ බැටරියෙන්. බැටරියෙන් කියන්නේ ඍණාර්ධයෙන්. එතකොට ධාරාව මෙහෙන් තමයි එන්නේ මෙහෙන් එන්නේ. ධාරාව මෙහෙන් යනවා. මෙතෙන් එනවා C වලට. C වලට ඇවිල්ලා ධාරාව කොහෙන්ද යන්නේ? C වලට ඇවිල්ලා D2 ගෙන් බහිනවා. D2 ගෙන් බහලා මෙතෙන් එනවා B ට. B ගෙන් ඇවිල්ලා මෙහෙට යනවා. ආයෙත් මොකද වෙන්නේ? ආම් ප්‍රතිරෝධකයෙන් ධාරාව බහිනවා. ප්‍රතිරෝධකයෙන් ධාරාව මෙහෙම බහැලා මෙහෙම එනවා මේ ධාරාව එනවා. මෙහෙම එනවා ධාරාව. කොහෙටද එන්නේ පුතේ? D කියන ලක්ෂයට ධාරාව වෙනවා. D කියන ලක්ෂයට විද්‍යුත් ධාරාව ආවට පස්සේ දැන් කොහෙන්ද ධාරාව බහින්නේ? D3 ගෙන්ද බහින්නේ D4 ගෙන්ද? බලන්න D3 ගෙන් බහින්න පුළුවන්ද ධාරාව? ඈ පුතේ පුළුවන්ද? බෑනේ. ඇයි ඒ? ඉස්සල්ලා පුතේ විද්‍යුත් ධාරාව ගියේ මේ දැන් මේ එන ධාරාව දැයි යන්නේ මේ හරහානේ මෙහෙම යන්නේ. එතකොට මෙතන වෝල්ටේජ් එක V1 නම් ඊළඟට මේ ප්‍රතිරෝධක හරහා අරෙහි මෙහි ගිහිල්ලා එනකොට මෙතන වෝල්ටේජ් එක V2. V1 විශාලයි V2ට වඩා. මෙතනට වඩා මෙතන වෝල්ටේජ් එක අඩුයි. මෙතන වෝල්ටේජ් වැඩි. එහෙනම් මොකද වෙන්නේ? කවදාවත් ධාරාවක් D3 හරහා බහින්න පුළුවන්ද? බෑ. සරලවම කියනවා නම් එක්වරක් විද්‍යුත් එකම පරිපථයක එක්වරක් විද්‍යුත් ධාරාවක් ගලන පරිපථයක තුලින් නැවත වරක් ධාරාවක් ගලන්නේ නැහැ. මේ අවස්ථාවේදී මෙතනින් ධාරාවක් යනවා නම් ආපහු ධාරාව ගිහලා ඒකටම එන්නේ නැහැ. එහෙනම් කර්චොෆ් නියමයේ තුල්්‍ය වෙන්නනේ. කර්චොෆ් නියමයේ තෘප්ත වෙන්නේ නැහැනේ මෙතන. ඒ නිසා මෙතෙන් එන ධාරාව D3 ගෙන් බහින්නේ නැහැ. ඒ නිසා කොහෙන්ද බහින්නේ? D4 ගෙන් තමයි බහින්නේ. විද්‍යුත් ධාරාව. එහෙනම් D4 ගෙන් ධාරාව මෙහෙම ඇවිල්ලා මෙතෙන් එනවා. මෙතෙන් ඇවිල්ලා මේක හරහා යනවද? D1 තුලින් යනවද? නැහැ. D1 තුලින් යන්නේ නැහැ. D1 තුලින් යන්නේ නැතිනම් කොහෙන්ද යන්නේ? අන්න යනවා පුතේ උඩින්. අන්න මෙතනින් ඇවිල්ලා ධාරාව මෙතනින් ඇවිල්ලා ආයෙත් පුතේ පරිවර්තන. එහෙනම් සැපයුමේ ඍණාර්ධයේදී ප්‍රතිරෝධකයේ තුලින් විද්‍යුත් ධාරාවක් ගලනවද නැද්ද? ගලනවා. එහෙනම් ධාරාව ගැලුව නිසා මේ ඍණාර්ධයේදී ප්‍රතිරෝධකයේ තුලින් ධාරාවක් ගලපු නිසා ප්‍රතිරෝධකයේ දෙකලවර වෝල්ටේජ් එකක් පෙන්වනවා. ධනාර්ධයේදීත් ප්‍රතිරෝධකයේ තුලින් ධාරාව ගලනවා. ඍණාර්ධයේදීත් ප්‍රතිරෝධකයේ තුලින් ධාරාව ගලනවා. එහෙනම් ධනාර්ධයත් ඍණාර්ධයත් කියන අර්ධ දෙකම පුතේ මොකද වෙන්නේ? අන්න ප්‍රතිදානයේ විදිහට එක පැත්තක පෙන්වනවා. හරිද වැඩි? මේක පරිපූර්ණ ඩයෝඩ් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ වෝල්ටේජ් එකත් පරිපූර්ණ ඩයෝඩ් නම් අනිවාර්යයෙන්ම වෝල්ටේජ් එකත් ඉන්පුට් වෝල්ටේජ් එකේ VP ට මේ VP සමාන වෙනවා. පරිපූර්ණයි. ඔකට කියනවා පූර්ණ තරංග ඍජුකරණය කියලා. රයිට්? සුමටනය නොකරන ලැබු අවස්ථාව. හරිද? ඉතින් තියරිත් එක්කනේ කරන්නේ.
තියරි වල ඉගන්නපු දේවල් මතක තියෙන්න ඕන. මම ටිකක් ස්පීඩ් කරනවා නැත්තම් කරන්න බැහැනේ. තියරියක් උගන්වන්නේ නෙමෙයිනේ. එතකොට මේ තමයි පූර්ණ තරංග ඍජුකරණය. එතකොට මොකද වුනේ? ක්‍රියාවක් උගන්වන්නේ නෙමෙයිනේ. එතකොට මේ තමයි පූර්ණ තරංග ඍජුකරණය. එතකොට මොකද වුනේ? මේ ලක්ෂ දෙකෙන් තමයි පුතේ අපි මොකද්ද කරන්නේ? ඔසිලොස්කෝප් එකට දීලා මේක බලන්නේ. හරි. ඔයාලා මේකේ තියෙන සර්කිට් එක එහෙම ඇඳලා මේ අදාළ පරිපථය ඇඳගන්න අපි දැන් ප්‍රැක්ටිකල් එක කරලා බලමු. ඉක්මන ඇඳගන්න. හරි. රයිට්. පුතේ මෙහෙමයි. චුට්ටක් ස්පීඩ් වැඩි වෙන්න පුළුවන්. මටත් තේරෙනවා ටිකක් ස්පීඩ් වැඩි ටිකක්. තේරෙන ළමයිට කොහොමද තේරෙන්නේ? නොතේරෙන ළමයිට නොතේරෙනවා වෙන්න පුළුවන්. නමුත් කරන්න දෙයක් නැහැ. පොඩ්ඩක් තියරි බලන්න වෙනවා. මොකද මට මේක එකින් එකට ලියව කරන්න ගියොත් මං හිතන්නේ පූර්ණ තරංග ඍජුකරණය පැය දෙකක් විතර උගන්වන්න වෙයි. දැන් අපි තියරි ළමයිට උගන්වනකොට ඔයාලට උගන්වනකොට එහෙමනේ. දැන් මෙතන එහෙම කරන්න බෑ. දැන් සාමාන්‍ය 21 තියරි ළමයිට දැන් මේ දවස්වල අපි මේක උගන්වන සාමාන්‍ය මම පැය දෙකක් විතර මේ පූර්ණ තරංග ඍජුකරණය විතරයි පැහැදිලි කරන්නේ. ඒ ඔයාලට දැන් එහෙම කරන්න බෑ. පොඩ්ඩක් එහෙනම් තියරි පොඩ්ඩක් බලන්න නෝට්. බලලා පොඩ්ඩක් සෙට් වෙන්න. හරිද? මේකේ මාර්ගයට ප්‍රශ්න අහනවා පුතේ ඈ. රයිට්. මේකෙන් ප්‍රශ්න අහනවා. මොකද ප්‍රැක්ටිකල් ෂීට් එකේම ප්‍රශ්න තියෙනවා. දැන් මට මතකයි බේම් මේ ඩයෝඩ් එක දවසක් මේ ඩයෝඩ් ඔයාලට ඒවල තියෙන ප්‍රැක්ටිකල් ෆෝම් එකත් අපි දීලා දිනවා. මේ ඩයෝඩ් එක ලුහුවත් කරලා ඉවරලා අවුට්පුට් එක අඳින්න කියලා කියනවා. ඒක හරි කතාවක් ඉතින්. දැන් ටිකෙන් ටික මේක ඉගෙනගෙන යන්න ඕන වැඩ. කියලා දෙනවා. ඔක්කොම කියලා දෙනවා. හරි. අපි එනම් ප්‍රැක්ටිකල් එක කරලා බලමු. ප්‍රැක්ටිකල් එක කරලා බලමු. දැන් ප්‍රැක්ටිකල් එක කරනකොට මේක අපිට මේක ඔළුවේ තියන්නේ කරන්න ඕන. මේක ඔළුවේ තියන්නේ. මම ප්‍රොජෙක්ට් බෝඩ් එකේ මේක ගහන විදිය කියලා දෙනවා. එතකොට මේක ප්‍රොජෙක්ට් බෝඩ් එකේ ගහනකොට මේක නිකම්ම ගහන්න බෑ. අපි ඒක කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. හරි? වෙන මෙහෙමයි. පුතේ මේ ප්‍රතිදානය ඇන්දනේ. මේ ප්‍රතිදානය බලන්නේ මේ ලක්ෂ දෙකට මොකක් ගහලාද? ඔසිලොස්කෝප් එකක් ගහලා. ඔසිලොස්කෝප් එකක් ගහලා. මෙන්න මෙතෙන්ද ගන්නෙ මොකද්ද මේ ප්‍රත්‍යව සැපයුම වෙනුවට පුතේ? මෙතෙන් මේ ප්‍රත්‍යව සැපයුම මේ සර්කිට් එකට ප්‍රත්‍යව සැපයුම දෙන්න මෙතෙන්ද ගන්නෙ මොකද්ද? ට්‍රාන්ස්ෆෝර්මර් එකක්. මෙතෙන්ද ට්‍රාන්ස්ෆෝර්මර් එකක් දෙන්නේ. ඒ ට්‍රාන්ස්ෆෝර්මර් එකෙන් අවුට්පුට් එක දෙනවා මේකට. මේකට අවුට්පුට් එක කියන්නේ සේතුවට දීලා සේතුවෙන් අවුට්පුට් එක දෙනවා කොහෙටද? ඔසිලොස්කෝප් එකට. එතකොට අපිට බලන්න පුළුවන්. හරි දැන් ඔයාලා මොකද්ද කරන්න ඕන? අන්න මකන කෑලි මේකට ඕන කරනවා දෙකක්. ඇයි මකන කෑලි දෙකක්? එකක් ගන්න ට්‍රාන්ස්ෆෝමරේට. පරිණාමකයට ගන්න මකන කෑල්ලක්. තව මකන කෑල්ලක් ගන්න පුතේ ඔසිලොස්කෝප් එක වෙනුවට. එතකොට මකන කෑලි දෙකක් ඕන. එකක ලියා ගන්න ට්‍රාන්ස්ෆෝමර් කියලා අනෙක් එකේ ලියා ගන්න මොකද්ද පුතේ? CRO එක කියලා. කැතෝඩ් ඔසිලොස්කෝප් කියලා. මකන කෑලි දෙක තියාගන්න. හරි. එහෙනම් අපි මම මේකම එහෙනම් සර්කිට් එක ප්‍රැක්ටිකල් එක විදිහට මෙතන අඳින්නම්. මෙන්න ප්‍රැක්ටිකල් එකේ ඔයාලට දෙන සර්කිට් එක. හරි? ඔයාලට මෙතන. ඔන්න ට්‍රාන්ස්ෆෝමර් එකකින් තමයි අපිට දෙන්න ඕන අවුට්පුට් එක දෙන්න ඉන්පුට් එක දෙන්න කියන්නේ. එහෙනම් මෙන්න 230යි වෝල්ටේජ් එක ඉන්පුට් කරන අවුට්පුට් එක ගන්න ට්‍රාන්ස්ෆෝර්මර් එක. දැන් මං ගාව අද තියෙන පුතේ 9 වෝල්ට් අවුට් කරන ට්‍රාන්ස්ෆෝර්මර් එකක්. ඒ කියන්නේ අවකර පරිණාමකයක් 9 වෝල්ටේජ් එක එලිට ගන්න පුළුවන් එකක්. දැන් එහෙනම් ඔයාලා ගාව මෙතන මොකද්ද තියෙන්නේ මේක වෙනුවට?
මකන කෑල්ලක් තියෙන්න ඕන. මකණයක් තියාගෙන ඒ මකන කෑල්ලට ගහන්න ඕන මොකද්ද පුතේ? ජම්පර් වයර් දෙකක් ගහලා 230 දෙනවා කියලා හිතන්න ඕන. අනිත් පැත්තට තව ජම්පර් වයර් දෙකක් ගහලා එකකින් එළියට ගන්නවා මොකක් කියලා හිතන්න ඕනද පුතේ? 9 වෝල්ට් වෝල්ටේජ් එක එළියට ගන්නවා කියලා හිතන්න ඕන. 9 වෝල්ට් වෝල්ටේජ් එක එළියට ගන්නවා කියලා හිතන්න ඕන. හරි. දැන් මේ අග්‍ර දෙක කොහෙටද දෙන්නේ? මේ තමයි AC ඉන්පුට් එක. AC දැන් සර්කිට් එකට දෙන ඉන්පුට් එක. ඒක දෙන්න ඕන අපි මෙන්න මේ සර්කිට් එකට. සේතුවට. මේ තමයි ප්‍රැක්ටිකල් සර්කිට් එක. විභාගයට වාට දෙන්නේ මේ සර්කිට් එක. හරි. මෙතෙන් ඩයෝඩ් එකක් එනවනේ පුතේ. රුජුකාරක ඩයෝඩයක්. මෙතෙන්ටත් එනවා පුතේ රුජුකාරක ඩයෝඩයක්. මෙතෙන්ටත් එනවා රුජුකාරක ඩයෝඩයක්. මෙතනටත් එනවා රුජුකාරක ඩයෝඩයක්. මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමරේ 9 වෝල්ට් අවුට්පුට් එක දෙන්න මෙතෙන්ට. මේ ට්‍රාන්ස්ෆෝමරේ 9 වෝල්ට් අවුට්පුට් එක දෙනවා මේ දෙකට. ඒ කියන්නේ A හා C කියන අග්‍ර දෙකට. හරිද? ඊට පස්සේ මෙන්න මේ අග්‍ර දෙකෙන් අපි ගන්නවා මොකද්ද පුතේ? රෙසිස්ටර් එක 1 කිලෝ ඕම් රෙසිස්ටරේ ගහලා එතනින් අවුට්පුට් එක ගන්නවා ඒ අග්‍ර දෙකේ. මේ අවුට්පුට් එක මෙන්න මෙතනින් ගන්න අවුට්පුට් එකනේ අපි බලන්න ඕන. ඒක කොහෙටද දෙන්නේ? අන්න ඔයාලගේ ඊළඟ මකන කෑල්ල මොකද්ද පුතේ? CRO එක කැතෝඩ් රෝ ඔසිලොස්කෝප් කියලා ඔයාලා ඒක ලියන්න ඕන. CRO කියලා. එතකොට ඒකට දෙනවා පුතේ මේ මකණෙන් මොකද්ද? මේ මකණේට ජම්පර් වයර් දෙකක් මෙහෙම දෙන්න. ඔයාලා පුරුදු වෙන්නත් එක්ක. එතකොට මේකෙන් අර ඉස්සලා ඇඳපු අවුට්පුට් එක පෙන්නනවා. රයිට් දැන් මේ ඔයාලා පටල ගණිය අනික් ගමන. හරිද වැඩේ? එහෙනම් මකන කෑලි දෙකකින් තමයි මේ ගේම ගහන්න යන්නේ. මෙන්න අවුට්පුට් එක. රයිට්. වැඩේ හරිද? හරි සර්කිට් එක ඇඳ ගන්න. පූර්ණ තරංග ඍජුකාරක පරිපතේ ප්‍රැක්ටිකල් සර්කිට් එක ඇඳ ගන්න. හරි. හරි. රයිට්. හරිද පුතේ? සර්කිට් එක හරි. අපි දැන් මේක ප්‍රොජෙක්ට් බෝඩ් එකේ ගහන විදිහ බලමු. මේ ඩයෝඩ් ටික ප්‍රොජෙක්ට් බෝඩ් එකේ ගහන්න ඕන ක්‍රමයක් තියෙනවනේ. රයිට්. ඒ ප්‍රොජෙක්ට් බෝඩ් එකේ මේ ඩයෝඩ් ටික ගහන විදිහත් මම ඇඳලා පෙන්නනවා ඔයාලට. එතකොට වරදින්නේ නැහැනේ පුතේ. මෙන්න මෙහෙමයි. රයිට්. රයිට්. ඔයාගේ ප්‍රොජෙක්ට් බෝඩ් එක මෙන්න මෙහෙම නම් තියෙන්නේ. මෙන්න ඔයාගේ ප්‍රොජෙක්ට් බෝඩ් එක සප්ලයි දෙන මම ගොඩක් අය කිව්වේ සප්ලයි දෙන්න ගන්න තීරු දෙක. මේ තියෙන අට සප්ලයි එකක් දෙන්න. ඔය කොමන්ට් කරගන්න අපිට තියෙන අග්‍ර දෙක තමයි මේ අග්‍ර දෙක. ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ට් බෝඩ් එකේ. ඊට පස්සේ තියෙනවා මැද මෙන්න මෙහෙම තියෙනවා. සිරස් අතර සිදුරු පේලි සිදුරු වදිනනේ සිදුරු පහ ගන්න තියෙන පේලි තියෙනවනේ පුතේ. මේ විදිහට. හරි. රයිට්. මේ තියෙන්නේ. හරි. පුතේ අපි අද ඔයාලගෙන් මේ ප්‍රැක්ටිකල් වල වෙනස් විය යුතු දේවල් ඔයාලගේ මතයන් දැනගන්න ඔයාලට සම්බන්ධ කර ගැනීමක් කරන්න ඕන. ඒ කියන්නේ තව මේකේ අඩුපාඩු මොනවද අපිට කළ හැකි දේවල් ඔයාලට ඉල්ලීම් කන්ෆරන්ස් මේ අඩුපාඩු මේ දේවල් කියලා දෙන්න කියලා අපෙන් අහන්න පුළුවන්. අපි ඒකට ඔයාලගෙන් ප්‍රසිද්ධියේ අපිට නේද අපේ වැරදි කියන්න මොනවා හරි දැන් මේ වගේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා ඒත් කියන්න පුළුවන්. අපි මෙහෙම කරන්නම්. Facebook එකේ අපි දාන්නම් අපේ ඉංජිනේරු පන්ති කියන පේජ් එකේ අපේ එකේ හරි නැත්නම් මගේ FB account එකේ හරි මම දාන්නම් ප්‍රැක්ටිකල් පිළිබඳ මොනවා හරි ෆොටෝ එකක්. ඒකට ඔයාලගේ වෙනස් වී යුතු දේවල්
අපේ මොනවද ඔයාලගේ අදහස? ඒතර ප්‍රසිද්ධියේ ඔයාලගේ යාළුවෝ ඉල්ලීම් කරන දේවල්, ඔයාලා ඉල්ලන දේවල් එක්ක බණින්නේ බණි හරිනේ එක්ක නේද? නේ කවුරු හරි මොනවා හරි එක්ක කරයිනේ. ඔයාලගේ මේ දේශ අපි මෙහෙම කරමු හරි කමන්නේ නැහැ කියලා නැත්තම් ඒකට කමෙන්ට් එක දාන්න අපි ඊට පස්සේ ඒකට අනුව ඒ කියන්නේ අපිට තව දෙයක් කරන්නේ අපි මොකද්ද වෙන්න ඕනේ කියලා අදහස් ඔයාලගේ දැනගන්න ප්‍රකාශයක් කරන්න අපි මේකෙන් පස්සේ අද දවසේ මේ ෆොටෝ එකක් හරි අපි දාන්නම් Facebook එකට. ඊට පස්සේ ඔයාලගේ මතයන් ප්‍රකාශ කරන්න මේ දේ අපි මෙහෙම වුණොත් හොඳයි මේ අඩුපාඩු තියෙනවා කියලා. එතකොට අපිට ඔයාලෙන් දැනගන්න පුළුවන්. රයිට් පුළුවන් කට්ටිය මගේ දුරකථන අංක දෙනවා කෝල් කරලා මට කියන්න. අපිට මෙහෙම වුණොත් හොඳයි අඩුපාඩු මේ දේවල් කියලා කියන්න. එතකොට තවදුරටත් මං කැමතියි වෙනස් වෙන්න. මං උපරිම මේ කරන දේ උපරිම පළ නෙලන්න. මේ 7 වෙනි ප්‍රැක්ටිකල් එක අද යන්නේ එතකොට. රයිට් මෙන්න තියෙනවා පුතේ. ප්‍රොජෙක්ට් බෝඩ් එකේ එතකොට සිදුරු සම්බන්ධ වෙලා තියෙන විදිහ. හරි. වෙන හරි. ඔන්න තියෙනවා. දැන් එහෙනම් අපි ගහන්න ඕන සේතුවනේ පුතේ. හරි මම සම්පූර්ණම අඳිනවා පුතේ මේක අය උඹලට වරදින්න දෙන්නේ නැහැ ලොවෙත්. පුතා උඹ හිතපම් මෙන්න පුතේ උඹේ ට්‍රාන්ස්ෆෝමරේ කියලා. රයිට් මේ තමා පුතේ උඹට විභාගයට දෙන ට්‍රාන්ස්ෆෝමර් එක. දැන් උඹ ගාව දැන් ට්‍රාන්ස්ෆෝමර් එක නැත්තම් මොකද්ද මෙතන තියෙනවා ගාව පුතේ? අන්න උඹ ගාව තියෙනවා කොල්ලෝ මකන කෑල්ලක් ලැජ්ජ නැතුව ලියාගනින් ට්‍රාන්ස්ෆෝමර් කියලා. එතකොට T කියලා ලියාගමුකෝ අපි. ට්‍රාන්ස්ෆෝමර් එක. ඔන්න ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා. හරිද? එතකොට ට්‍රාන්ස්ෆෝමරේට ඉන්පුට් එක දෙන්නේ කොහෙන්ද? අපේ ගෙදරට එන වෝල්ටේජ් එකනේ අපි දෙන්නේ. එහෙනම් මේ ට්‍රාන්ස්ෆෝමරේට ඉන්පුට් එක දෙනවා 230. ඔන්න 230 දුන්නා කියලා පෙන්නමු අපි. අපිට පැහැදිලිනේ. මේ ට්‍රාන්ස්ෆෝමරෙන් අවුට් කරගන්නවා කීයද පුතේ වෝල්ටේජ් එක? අන්න 9 වෝල්ට් අවුට් කරනවා මේ ට්‍රාන්ස්ෆෝමරේ. එතකොට ට්‍රාන්ස්ෆෝමරේට දෙනවා කියලා කියන එකත් වයර් දෙකකින් ගහපම් පුතේ උඹ. ට්‍රාන්ස්ෆෝමරෙන් එළියට ගන්නවා කියන එකත් වයර් දෙකකින් ගහපම් පුතේ උඹ. එතන උඹට තේරෙනවා. ඊට පස්සේ මොකද්ද ගහන්න ඕන? අන්න සේතුව ගහන්න ඕන. සේතුව ඔන්න සේතුවේදී ඩයෝඩ් ගහන විදිහ. ඔයාලා ගාව ඩයෝඩ් තියෙනවනේ. රෙක්ටිෆයර් ඩයෝඩ් එක මේ විදිහට තියෙනවා කියන්නේ මේ ඉර කියන්නේ ඔයා ළඟ තියෙන ඩයෝඩ් එක මෙන්න මෙහෙමනේ. මේ ඩයෝඩ් එකේ මෙන්න මේ ඉර තමා පුතේ මෙන්න මේ විදිහට ඔයාලගේ ඩයෝඩ් එක ඉස්සරහින් පෙන්ලා තියෙන්නේ. රයිට් ඔන්න ඔහම මේ තමා ප්‍රායෝගික ඩයෝඩය. එතකොට මේ මෙතන ඩයෝඩ් එකේ මෙන්න මේ ඉර තමා මෙන්න මෙතන මේ පෙන්ලා තියෙන ඩයෝඩ් එකේ. ප්‍රැක්ටිකල් ඩයෝඩ් එකේ. එතකොට මෙතන ඩයෝඩ් එක මේ විදිහට ගහන්න ඕනේ. එතකොට මෙතන ඩයෝඩ් එක ගහන්නේ කොහමද? මෙතන ඩයෝඩ් එක ගහන්න එතකොට ඒ ඉර කෑල්ල ඉස්සරහට එන්න. මෙහෙට එන්න. අනේ පටල ගන්න එපා පුතේ අන්තිමේට නැත්තම් සර්කිට් එක අපරාධේ. මන් දන්නවා ඉතින් අපි ඕක ගහනකොට කොච්චරනම් ළමයි ප්‍රැක්ටිකල් කරන අවස්ථාවේ වැරදිලා තියෙනවද පන්තිවල. මේ තියෙන්නේ මේ ඩයෝඩ් එක. එතන මෙතන ඩයෝඩ් එක එන්නේ. මේ විදිහටමයි එන්නේ ඩයෝඩ් එක. මෙතන ඩයෝඩ් එක එන්නේ මේ විදිහටමයි. හරි? මේ තියෙන්නේ. හරිද වැඩේ? මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ වෙන්න මෙතන ඩයෝඩ් එක කොහොමද එන්නේ? ඒ ඩයෝඩ් එක එන්නේ යටට. මේ තියෙන්නේ. හරි? මේ තියෙන්නේ ඩයෝඩ් එක. ඔන්න තියෙනවා. ඔන්න හරි. ඒතර මෙතන තියෙන ඉර පුතේ නේද කොහෙද දෙන්නේ? මෙන්න ඉස්සරහට තමයි ඒ ඉර එන්නේ. ඔන්න තියෙනවා. එහෙනම් මේ විදිහට තමයි ඩයෝඩ් ටික ගහන්න ඕන. රයිට්. ඔන්න එහෙනම් අපි ප්‍රොජෙක්ට් බෝඩ් එක ගහන්න යනවා. එහෙනම් මම ඉස්සර ඇඳගත් විදිහට මේක D1 කියලා ගන්නම්, මේක D2 කියලා ගන්නම්, මේක D3 කියලා ගන්නම්, මේක D4 කියලා ගන්නම්. හරි මම ඉස්සලාම ගහනවා D4. ඔන්න D4 ඩයෝඩ් එක ගහන්න යන්නේ. ඔන්න D4 ඩයෝඩ් එක. රයිට්. ඔන්න ගහනවා ප්‍රොජෙක්ට් බෝඩ් එකේ. මම මේක ගහන විදිහ චුට්ටක් වෙනස්. මෙන්න මේ හරිය තියෙනවනේ හිල් පහක්. මේ හිල් පහක් තියෙන එක තීරුවක් සෙට් කරගෙන
ඒකට ගහනවා පුතේ ඩයෝඩ් එකක්. මං ඒ හැඩෙත් තියෙන්න ගහන්නේ. ඒ හැඩේ එන්න නිකන් මම ගහන්නේ. හරි? චුට්ටක්. පොඩි තියෙනනේ පොඩි මේක වෙනසක්. මේ අතර ගහනවා. ඔය ගොඩක් අඩේ නිකම්ම කෙලින් ඩයෝඩ් දෙක ගහලා අවුට් එක ගන්නවා. කමක් නැහැ. කොහොම කරත් එකම දේ. මේ තියෙන්නේ. ඔන්න මම D4 ඩයෝඩ් එක ගැහුවා. මේ ඉර හැබැයි මේ ඉර නම් වැදගත් උඩට තියෙන්න ඕන. මෙන්න D4. D4 ඩයෝඩ් එක. එතකොට මේ තීරුවේ තව හිල් 4ක් තියෙනවා. මේ තීරුවේ තව හිල් 4ක් තියෙන ඉතුරුලා. ගහගන්න. ගහගන්න ඩයෝඩ් එක. ප්‍රොජෙක්ට් බෝඩ් එකට ගහගන්න ඩයෝඩ් එක. ඉක්මන් කරමු. D4 ඉවරයි. රෙසිස්ටර් එකක් විදිහට දෙපැත්තෙන් නමලා ගහන්න. හරි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? D1 ගහමු. මේ D1 මේ වෙන. මෙතෙන් D1. එතකොට මේ D1 ගේ පල්ලෙහාට තියෙන මේ ඉරි කෑල්ල පල්ලෙහාට එන්න. අට ඒක මම ගහ ගන්නවා. මම ඒක ගහ ගන්නම් මේට ගන්නම් මේ හරියට. මෙයාට සෙට් වෙන ගහ ගන්න. ඔයාලට පස්සේ මේ පැට් ටික තනියම කරනකොට ඔයාලට මේ මම කියන විදිහට මේක ගහන්න ඕනේ නැහැ. එක එක ලේසි ක්‍රම අහුවෙයි. හරි? මේ තියෙන්නේ. හයි කරගන්න. ඒතර ඒකේ තව හිල් 4ක් තියෙනවා. ඒ කීයද? D1. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? D2. අන්න මම D2 ගහනවා මෙහෙට. D2 ගහනවා මෙතෙන්ට. right? ඩයෝඩ් එකේ කම්බි දෙක ගොඩක් දිගයි. හරි ප්‍රශ්නයක් ගන්න එපා. මේක මෙතන කියලා හිතන්නම්කෝ. තව එකක් මෙතන තියෙනවා කියලා. මෙන්න තේරෙන්න ඕන ඔයාලට ඉතින් මම මේ කරපු දේ නැත්තම් අන්දපුවම ඔයාලට අපැහැදිලි වෙයි කියලා. මෙතන එන්නේ තීර උඩට. ඒක ඩයෝඩ් එකේ වෙන්න මේ ඉර හොයාගෙන හරියට ගහන්න. මේ ඉර එන්නේ උඩට එන්නේ මෙතන. ඉස්සරහට එන්නේ මේ. අර ඩයෝඩ් එකේ පැත්තටමනේ D2. පටල ගන්න එපා පුතේ. දැන් මොකද්ද අඩු? දැන් මෙතන ඉඳන් මෙතන ඩයෝඩ් එකක් අඩු වෙන්නේ. ඒ කියන්නේ D3 ඩයෝඩ් එක. ඔන්න D3 ගහනවා. කොහෙද තියෙන ඉර? ඉර තියෙන යටට. මේකට සමාන්තර ගතවනේ. එහෙනම් මෙතනින් ගන්නම්. දැන් මට මේක ක්‍රොසින් උඩින් අඳින්න නේතර ඔයාලා ඒක තේරුම් ගන්න. අනේ මම ඒකත් වෙනස් කරන්නම් අර වගේ පොඩ්ඩක් සෙල්ලමක් දාන්න. මේ ගහපු තැන සිදුරු මාරු කරා විතරයි ඈ. කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලා ගහපු එකේ වඩා සිදුරු ටිකක් මාරු කරා විතරයි ඈ මම. නැත්නම් අනේ පටල ගන්න එපා. නැත්නම් වෙන මොකක් කර හිතයි. තේන් ඒ මොකක්ද අර ඉස්සලා අපි ගහපු එක D4. ඊට පස්සේ මෙතනින් ගහනවා. මෙන්න මේ විදිහට ඩයෝඩ් එක ඔන්න සිදුරු පහම යොදා ගන්නවා අපි මේ වැඩේදී නේද? මේක දිනතර පල්ලෙහාට ඉර. මේක දින ඉස්සරහට. අන්න සේතුව ගැහුවා. මේ දිනතකොට D3. එකකට එකක් ෂෝට් වෙන්න ගහගත්තේ එතකොට. ඔයාලත් ඒ විදිහට ගහ ගන්න ඩයෝඩ් ටික ඉක්මන් කරන්න. ඉක්මනට සර්කිට් එකේ ප්‍රොජෙක්ට් බෝඩ් එකේ ඕක දිහා බලාගෙන ඩයෝඩ් ටික ගහන්න. හරි? ඊළඟට දැන් මට කියන්න මේ ට්‍රාන්ස්ෆෝමරෙන් එන වයර් දෙක දෙන්නේ කොහෙටද? මෙතෙන්. ඈ පුතේ මේ ට්‍රාන්ස්ෆෝමරෙන් දැන් මකන කෑල්ල පළවෙනි මකන කෑල්ල ඒ මකන කෑල්ලේ අවුට්පුට් එක දෙන්නේ මොන ලක්ෂ දෙකටද? A සහ C.
A සහ C. ඒ කියන්නේ D4 සහ D1 කියන ඩයෝඩ් දෙකේ අතරමැදටයි D3 සහ D2 කියන ඩයෝඩ් දෙක සම්බන්ධ වෙච්ච කෙලවරටයි. දෙන්න ඕන ඉන්පුට් එක ට්‍රාන්ස්ෆෝමරෙන් ඉන්පුට් එක. හරි බෙන්න එහෙනම්. මේන් දෙනවා. දැන් මං කළු පෑනකින් රතු පෑනකින් අඳින්නම් ඔයාලට තේරෙන්න ඕන හින්දා. මෙන්න මෙතනින් ට්‍රාන්ස්ෆෝමරෙන් අවුට්පුට් එක ගිහිල්ලා දෙනවා මෙතෙන්ට. මෙතන ට්‍රාන්ස්ෆෝමරේ මේ අවුට්පුට් එක ගිහිල්ලා දෙනවා කොහෙටද පුතේ? මෙන්න මෙතෙන්ට. ඒ ට්‍රාන්ස්ෆෝමරේ ඉන්පුට් එක සර්කිට් එකට දෙන ඉන්පුට් එක. ආ ගහගන්න මේ වයර් දෙක. ඉක්මනට ගහගන්න මේ වයර් දෙක. ඔයාලගේ ට්‍රාන්ස්ෆෝමරේ කියලා හිතපු මකණය. හරි වැඩි ඊට පස්සේ මොකද්ද පුතේ වෙන්නේ මෙන්න දැන් ප්‍රතිරෝධකයේ ගහන්න ඕනේ ප්‍රතිරෝධකයේ ගහලා ප්‍රතිරෝධකයේ දෙකලවරින් ගන්නවා මොකද්ද පුතේ අවුට්පුට් එක ඔසිලොස්කෝප් එකට එහෙනම් ඔන්න මම මේ රෙසිස්ටර් එක ගහන්න යන්නේ මෙන්න මේ රෙසිස්ටර් එක ගහන්නේ පූර්ණ තරංග ඍජු කරන්නේ මේ ප්‍රතිරෝධකයේ ගහන්නේ රයිට් වෙන ප්‍රතිරෝධකයේ ගහනවා මේ සිදුරු දෙකක් කොහේ හරි තියෙන මේ සිදුරු දෙකක් හිතාගෙන ඒ සිදුරු දෙකක් සම්බන්ධ වෙන්න ප්‍රතිරෝධකයේ ගහන්න ඔය විදිහට රයිට් ඒක 1 කිලෝ ඕම් ප්‍රතිරෝධකය අපිට මේ ප්‍රැක්ටිකල් නැවත ආයෙ කරන්න වෙලාවක් කෙන එකක් නැහැ නේද උගන්වන්න වෙන එකක් නැහැ කරන්න කියලා දෙන්න පුළුවන් වෙයි 1 කිලෝ ඕම් ප්‍රතිරෝධකය දැන් මොකද වෙන්නේ අන්න ඒ ප්‍රතිරෝධකයට මෙන්න මේ අවුට්පුට් එක දෙන්න ඕන මෙන්න මේ අවුට්පුට් එක මේ තියෙන්නේ කොහෙන්ද දෙන්නේ මේ ලක්ෂයෙන් සහ මේ ලක්ෂය කියන්නේ B සහ D B සහ D කියන ලක්ෂ දෙකෙන් වයර් දෙකක් දෙන්න ඕන මොකේද පුතේ ප්‍රතිරෝධකයේ දෙකලවරට එහෙනම් ඔන්න දෙනවා මෙතනින් වයර් එකක් අරන් ඒ වයර් එක දෙනවා පුතේ මේ ප්‍රතිරෝධකයේ කෙලවරකට ඇයි මේ කෙලවර නෙමෙයි දෙන්න පුතේ මේ ඩයෝඩ් වල කෙලවරවල් දෙක සම්බන්ධ වෙච්ච තැනින් ඒ අග්‍රයෙන් ජම්පර් වයර් එකක් දෙන්න පුතේ ප්‍රතිරෝධකයට. හරි. දැන් ප්‍රතිරෝධකයේ අනිත් කෙලවරට මොකද දෙන්නේ? ප්‍රතිරෝධකයේ අනිත් කෙලවරට දෙන්නේ මෙන්න මේ ඩයෝඩ් වල මෙන්න මේ කෙලවරින් ජම්පර් වයර් එකක් කරන් පුතේ පටල ගන්න එපා දරුවෝ. ඔන්න දීපල්ල පුතේ මේ ප්‍රතිරෝධකයේ අනිත් කෙලවරට. ටිකක් ගැල්ලු සහගත වෙන්න පුළුවන් නේ අපිට අර පුරුදු නැහැනේ කරන්න ඕනේ ඉතින් මේක දිගටම කරන්න මම තියරිත් එක කියලා දෙන්නම් කරන්න ඉතින් වැඩක් නැහැ නැත්නම් උගන්වන්නේ එකේ පුතේ එතකොට වෙන්න අවුට්පුට් එක මේ කෙලවරවල් දෙකකින් අවුට්පුට් එක රෙසිස්ටර් එකේ දෙකලවරට දුන්නා දැන් මොකද වෙන්නේ අන්න ප්‍රතිරෝධකයේ දෙකලවර අවුට්පුට් එක බලන්න ඕන ප්‍රතිරෝධකයේ දෙකලවර අවුට්පුට් එක බලන්නේ මෙන්න මෙහෙමයි කොහොමද බලන්නේ අන්න මෙන්න ඔයාලා මකන කෑල්ල නැත්තම් CRO එක කැතෝඩ් රෝ ඔසිලොස්කෝප් එක මේක අනිවාර්යනවා මේ පාර පුතේ ගණින් ජම්පර් වයර් එකක් ගහපම් ප්‍රතිරෝධකයේ දැන් මෙතන හිල් තව තියෙනවනේ තුනක් මෙතන තව හිල් තුනක් තියෙනවා ඒ එක හිලකට ගහලා ජම්පර් වයර් එක ගහපම් පුතේ CRO එකට උඹ හිතහන් ඔසිලොස්කෝප් එක කියලා ප්‍රතිරෝධකයේ කෙලවරකට ප්‍රතිරෝධකයේ අනිත් කෙලවරේ තව හිල් තියෙනවා පුතේ තුනක් මේ තියෙන්නේ ඒ හිල් තුනෙන් කැමති එක හිලකින් ගහපම් පුතේ ජම්පර් වයර් එකක් මොකේද CRO එකට දැන් උඹේ CRO එක මේක නම් දෝලනයේ පුතේ උඹේ මේක නම් අනිවාර්යෙන්ම මොකෙ පෙන්වන්න ඕන මොන තරංගයේද කාලේ ඉදිරියේ ධාරා වැළපුහම පුතේ අනිවාර්යෙන් පෙන්වන්න ඕන ඔන්න තරංගයක් ඔය විදිහේ තරංගයක් පෙන්වන්න ඕන රයිට් මේක තමයි පූර්ණ තරංග ඍජුකරණයේ සේතු ඍජුකාරක පරිපතේ ප්‍රායෝගික පරීක්ෂණය ඉතින් තියරිත් එක්ක ගියපු නිසා ටිකක් වෙලා ගියා
නමුත් මේක කරලා නිකම්ම ගැහුවා නම් අපිට එතකොට මේක වෙලා යන්නේ නැහැ. ටක් ගාලා ඇඳ ගන්න අවශ්‍ය දෙයක් තියෙනවනම් ඉක්මන් කරන්න. රයිට්. අපි කලබල නැතුව අපි අපේ වැඩේ හිමීට කරමු. එතකොට මේ සම්බන්ධ කරන විදිහයි දැනගන්න ඕන. හරිද පුතේ? ගහලා බැලුවද? ඈ? වැඩේ මොකද ගැහුවට මොනවත් පේන්නේ නැහැ නේද? ඔයාලට ඕන නම් අර ප්‍රතිරෝධකයට සමාන්තරගතව LED එකක් ගහලා මේ අග්‍ර දෙකට මේ ට්‍රාන්ස්ෆෝමරේ වෙනුවට බැටරියක් අරගෙන මේ ට්‍රාන්ස්ෆෝමරේ වෙනුවට බැටරියක් අරගෙන ඒ බැටරියට ඉන්පුට් එක දීලා මේ ප්‍රතිරෝධකයේ දෙකලවරට LED එකක් ගහලා බලහල්ල පුතේ පත් වෙනවද කියලා. රයිට්. බැටරිය අග්‍ර දෙකම මාරු කර කර දියම් පුතේ. බැටරිය අග්‍ර දෙකම මාරු කර කර දීපන්. මේ අනිවාර්යෙන් මොකද වෙන්නේ නරක? පත් වෙන්න ඕනේ. බැටරිය දෙපැත්තටම අරක පත් වෙනවා කියන්නේ අපි කරපු ප්‍රැක්ටිකල් එක සත්‍ය වෙනවා. හරිද? හරි. දැන් මේකේ ප්‍රැක්ටිකල් එක දැන් අපිට කරන්න කාලයක් නැහැ. කාල වේලාවත් එක්ක ඊළඟ දවසේ මේක පූර්ණ තරංග ඍජුකරණය දැන් තියරි අද ඉවර නිසා අපිට අද උදේ කරා වගේ ප්‍රැක්ටිකල් එක සම්පූර්ණම කරගන්න පුළුවන්. තියෙන වෙලාව තියෙන විදිහ සහ ලින්ක් එක සියල්ලම අපි ඔයාලගේ ගෲප් හරහා දැනුවත් කිරීම කරනවා. පුතේ අපිට පොඩ්ඩක් ඔයාලගේ අදහස් ප්‍රකාශ කරන්න අද දිනේදී අපි පෝස්ට් එකක් FB එකේ දානවා. ඒකට දාලා අපිට ඔයාලගේ කමෙන්ට් වලින් ඔයාලා ප්‍රකාශ කරන්න අපිට මොනවද වෙනස් වෙන්න ඕන මොනවද විය යුත්තේ කියලා. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඔයාලට හරවත් දෙයක් අන්න ඉලහතිය වෙනකොට අපි බොහෝ විට ඔටෝමොබයිල් රයිට් ඔටෝමොබයිල් වලින් පටන් ගන්න හිතන් ඉන්නවා. පළවෙනිම ප්‍රැක්ටිකල් එක එන්ජින් ප්‍රැක්ටිකල් වලින්. ඒ කියන්නේ ඩීසල් එන්ජිමක් අපි මෙතන බලමු සෙල්ලමක් දාලා මොකද්ද වෙන්නේ කියලා. හරි ඒක කොහොමද වෙන්නේ කොහොමද දැනුවත් කිරීම කරන්න. හැබැයි මේ ප්‍රැක්ටිකල් අපි ඔයාලට ලින්ක් කරහා අපේ පන්ති ළමයින් සම්බන්ධ කරගෙන තමයි සිද්ධ වෙන්නේ. ඉදිරියට ඔයාලට මේ සම්බන්ධ වෙන්න ඕන නම් මේවට අපිට කතා බහ කරලා ඒවට සම්බන්ධ වීම කරගන්න පුළුවන්. හරි එහෙනම් හැමෝටම ආයිබෝන් පුතේ. ජයවා බුස්සරණ පර්සන් ගොල්ඩ්ලා ඉන්න නවත්තන්නේ නැහැ. අනිවාර්යෙන් විභාග දක්වාම පුළුවන් තරම් ප්‍රැක්ටිකල් කරනවා.